අද අපි අපේ සාකච්ඡාව ආරම්භ කරනවා. අපි එදා බැංකුවක කාර්යසාධනය පිළිබඳව කතා කරා. ඒ කාර්යසාධනය ගැන කතා කරද්දී අපිට ප්‍රධාන මාතෘකාවක් තිබුණා. තවදුරටත් කතා කරන්න. මොකද මේ කාර්යසාධනය කියලා කියන්නේ බැංකුවේ ලාභදායීත්වය පමණක් නෙමෙයි. බැංකුවේ අවදානම පවා වැදගත් වෙනවා මේ කාර්යසාධනය ගැන කතා කරද්දී. මොකද අවදානම කියලා කියන්නේ බැංකුවක් සාමාන්‍යයෙන් බැංකුකරණයේ යෙදලා ඉන්නකොට අපි සලකන්නේ අවදානම බාර ගන්න ආයතනයක්. මොකද්ද මේ අවදානම කියලා කියන්නේ? අපි දන්නවා ඕනම බැංකුවක තියෙනවා ඒ ගනුදෙනුකරුවන්ගේ මුදල් තැන්පතු මත තමයි ඒගොල්ලෝ සම්පූර්ණ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒතර මේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත ගනුදෙනු කරගෙන යන බැංකුවකට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අදිස්සියේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය අඩු වෙලා සියලුම දෙනාම ඇවිල්ලා තැන්පතු ආපසු ගන්න පටන් ගත්තොත් බැංකුවට පුළුවන් කමක් නැති වෙනවා ඒ තැන්පතු ආපසු ගෙවන්න. දැන් මෙවැනි ගැටලුවකට අපි කියනවා ද්‍රවශීලතා ගැටලුවක් කියලා. ඒක ඇති වුණොත් බැංකුව තවදුරටත් ගෙනියන්න බෑ. ඕක තමයි බැංකුවකට දෙන ප්‍රධානම අවදානම. දැන් මේ අවදානම එක තමයි බැංකුවක් කටයුතු කරන්නේ. හැබැයි මේ අවදානම කියන එක පාලනය කරගන්න, කළමනාකරණය කරගන්න බැංකු සෑම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙනවා. ඒතර මේ අරන් තියෙන ක්‍රියාමාර්ගවල තියෙන ශක්තිමත් භාවය, එහෙම නැත්නම් යථාර්ථවාදී භාවය තමයි මේ සියලුම බැංකුවල කාර්යසාධනය සහ ලාභදායීත්වය රඳා පවතින. ඒ නිසා බැංකුවක කාර්යසාධනය මනිනකොට අපි ලාභදායීත්වය මනිනවා වගේම ද්‍රවශීලතාවය මනිනවා වගේම වෙනත් කාර්යක්ෂමතාවයක් මනිනවා වගේම අපි අවදානම් කළමනාකරණය ගැනත් හොයලා බලනවා. ඒතර මේ අවදානම් කළමනාකරණය කියන එක ශක්තිමත්ව සිදු වෙනවා නම් විතරයි බැංකුවක කාර්යසාධනය කියන එක යථාර්ථයක් වෙන්නේ. එහෙම නැත්නම් මොන විදිහේ කාර්යසාධනයක් පෙන්눔 කරත් මොන විදිහේ ලාභදායීත්වයක් පෙන්눔 කරත් අවදානම හරියට කළමනාකරණය කරන්නේ නැත්නම් ඒ ලාභදායීත්වයෙන්වත් ඒ කාර්යසාධනයෙන්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද කොයි මොහොතේ බැංකුව කඩා වැටෙයිද කියන එකේ ප්‍රශ්නයක් පවතිනවා. ඒතර එමැනි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක මුළු ආර්ථිකයටම බලපානවා. මුළු ක්‍රියාදාමයටම මුළු පද්ධතියටම බලපානවා. ඉතින් මේ නිසා ඉතාමත් වැදගත් බැංකුවක් අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. ඒතකොට අද අපේ පාඩමේ මාතෘකාව තමයි ඒකාබද්ධ අවදානම් කළමනාකරණය. බැංකුවක තියෙන ඒකාබද්ධ අවදානම් කළමනාකරණය. දැන් මම තව සුළු වෙලාවකින් ඒ ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සම්බන්ධ ඉදිරිපත් කිරීම කරනවා. මේ ඉදිරිපත් කිරීම කරලා යම් කිසි දුරකට ගියාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා කාර්යසාධනට අදාළ ප්‍රශ්න ඒ වගේම අවදානම් කළමනාකරණයට අදාළ ප්‍රශ්න වගේ දේවල් සාකච්ඡා කරන්න. මම උත්සාහ කරනවා අද පාඩමේ යම් කිසි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම කරාට පස්සේ ඉදිරිපත් කරාට පස්සේ අපි බලමු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද මෙවැනි විෂය කරුණු අපි සාකච්ඡා කළ පමණින්ම අපිට මේක හරියටම පැහැදිලි කරගන්න හම්බ වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ සම්බන්ධ ගැටලු වලට කොහොමද අපි මුහුණ දෙන්නේ සහ ඒවා පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක දැනගන්න. මොකද ඒ තුලින් තමයි මේ එක එක්කෙනාට Tamanට මේක කොහොමද මේ ගැටලුව निराකරණය කරගන්නේ කොහොමද මේ විෂය කරුණු කොහොමද භාවිතා කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒක කරාම තමයි. එතෙක් මම හිතන්නේ ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නිකන් විෂය කරුණු ටිකක් දැනගත්තයි කියන එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරලා බලමු විභාග ප්‍රශ්න පත්‍රවල එන ගැටලු වලට කොහොමද අපි උත්තර දෙන්නේ කියලා. මේ විෂය කරුණු තුලින්. හොඳයි. දැන් අපි අද එහෙමනම් අද අපි සාකච්ඡා පටන් ගන්නවා. ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන මාතෘකාවේ
right. දැන් ඔබ සියලු දෙනාටම මේ දර්ශනය වෙනවා ඇති ස්ක්‍රීන් එකේ වාණිජ බැංකු සඳහා ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සංක්ෂිප්ත හැඳින්වීමක්. දැන් මේ විෂය සම්බන්ධව ඔබට යමක් කිව යුතුයි. ඇත්තටම අවදානම් කළමනාකරණය කියන විෂය බැරෑරුම් විෂයක් කියලා තමයි මොකදෙනෙක් සලකන්නේ. නමුත් මම හිතන්නේ ඒකේ බැරෑරුම් කමක් තියෙනවා කියලා. අපිට කියන්න පුළුවන් එකම දේ තමයි මෙම අවදානම් කළමනාකරණය කියන සංකල්පය බැංකු කළමනාකරණය කියන එකම තමයි මේ ඇත්තටම අවදානම් කළමනාකරණය කියන්නේ. මොකද බැංකුව කළමනාකරණය කියලා කියන්නේ බැංකුවේ අවදානම් කළමනාකරණය කිරීම තමයි. ඒ නිසා අපි බලමු මේ සාධකයේ පිළිබඳ අපිට තියෙන වැටහීම මොකක්ද කියලා. දැන් ඔබ සියලු දෙනාටම මේක සාවධානව අහගෙන හිටියොත් මම හිතනවා මේක පැහැදිලි වෙයි කියලා. ඒ වගේම තමයි දැන් අපි මේ විදිහට පැහැදිලි කරගෙන යද්දී ඔබට යම්කිසි ගැටලුවක් මතුවෙනවා නම් ඒ ගැටලුව කොහේ හරි සටහන් කරගෙන ඉඳලා නැවත වරක් විමසන්න පුළුවන්. ඒක දැන් මම මේක කරගෙන යන වෙලාවේදී මම පොඩි නැවැත්වීමක් කරනවා. ඒ නැවැත්වීම අවස්ථාවේදී ඔබට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මම හිතනවා ඒක තමයි හොඳම ක්‍රමය ඉගෙන ගන්න තියෙන. හොඳයි අපි දැන් බලමු එහෙමනම් මේ අවදානම් කළමනාකරණය කියන්නේ කුමක්ද කියලා. වාණිජ බැංකුව මුහුණ දෙන අවදානම කියන මාතෘකාව යට තමයි පළවෙනි ස්ලයිඩ් එක විදිහට කරලා තියෙන්නේ. වාණිජ බැංකුවක් එහි මෙහෙයුම් චක්‍රය තුළ මුහුණ පාන අවිනිශ්චිතතාවයන් නිසා අලාභ හා හානි සිදුවීම ඉඩ ඇත. දැන් මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ අවිනිශ්චිතතාවයන් නිසා. මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන ක්‍රියාවලිය. දැන් ඒක වෙලාවේදී බැංකුවට මුහුණ දෙන්න වෙන යම් දේවල්. දැන් ආර්ථිකයේ ඇතිවන යම් සිදුවීම්, සමාජය තුළ සිදුවෙන යම් සිදුවීම්, දේශපාලන කටයුතු සම්බන්ධ සිදුවෙන වෙනස්කම්. මේ සියලුම දේවල් බැංකුවේ ව්‍යාපාරවලට බලපානවා. ඒ ව්‍යාපාරවලට අලාභ වෙන්න පුළුවන්. යම් හානි සිද්ධ වෙන්න පුළුවන් මේ ආර්ථිකය තුළ සිදුවෙන දේවල්, සමාජය තුළ සිදුවන දේවල් සහ දේශපාලන පරිසරය තුළ සිදුවන දේවල් තුලින්. ඒතකොට මේ අවදානම කියලා කියන්නේ මේ ඇතිවෙන ගැටලු සහගත තත්ත්වය, අලාභ ලැබෙන තත්ත්වය, හානි සිදුවෙන තත්ත්වය. ඕකට තමයි අවදානම කියලා කියන්නේ. ඒකේ හානි සිදුවීමේ හැකියාව කියන එක. දැන් මොකද මේ අපි මේ අවදානම කියලා කියන එක ඇත්තටම අපි මේ කතා කරන්නේ අනාගතය පිළිබඳව. අවදානම කියන්නේ සිද්ධ වෙච්ච එහෙම නැත්නම් ඇති වෙච්ච අලාභයක් නෙමෙයි. වෙන්න යන අලාභයක්. හානිය වුණත් දැනට සිද්ධ වෙලා නැහැ. හැබැයි හානියක් වෙන්න ඉඩ තියෙනවා කියන පදනම යට තමයි මේ අවදානම ගැන අපි කතා කරන්නේ. ඒ නිසා අවදානම් කළමනාකරණය කියලා කියන්නේ අනාගතයේ සිදුවෙන්න යන දේවල් පිළිබඳව ඉදිරියට මුහුණ දෙන්න තියෙන ක්‍රියාවලියක් තමයි අවදානම් කළමනාකරණය කියලා කියන්නේ. ඒක තමයි මේකේ වැදගත්කම. මේවා ආයතන මුණ දෙන අවිෂ්ඨාන නිසා විය හැකි විභව අලාභ ලෙස හඳුන්වන අතර ව්‍යාපාරික අවදානම් ලෙස හැඳින්වේ. දැන් ඔය කියන්නේ මෙන්න මේ අවිනිශ්චිත භාවය අපි හිතේ තියාගෙන අපි මේ ගැන කටයුතු කරනවා. ඒක තමයි අවදානම් කළමනාකරණය කියන්නේ. දැන් බලන්න මෙන්න මේ චිත්‍රය. මේ චිත්‍රයේ තියෙන විදිහට ඔබට පේනවා වාණිජ බැංකුවක වත්කම් සහ වගකීම් ව්‍යුහය ගැන තමයි මේ කතා කරන්නේ. දැන් බලන්න මේ ව්‍යුහයට අනුව ඔබට පේනවා වගකීම් පැත්ත. දැන් අපි ප්‍රාග්ධනය කියන එකත් වගකීම් පැත්තට තමයි දාලා තියෙන්නේ බිලියන 80යි. තැන්පතු තියෙනවා බිලියන 700ක්. බැංකුව ණය අරගෙන තියෙනවා බිලියන 220ක්. ඔය වගකීම් පැත්ත. වත්කම් පැත්තේ තියෙනවා ස්ථාවර වත්කම් බිලියන 60ක්. ඊළඟට ගනුදෙනුකරුවන් ලබා දුන්න ණය බිලියන 550ක් තියෙනවා. ආයෝජන බිලියන 190ක් තියෙනවා. පොලී රහිත වත්කම් බිලියන 200ක් තියෙනවා. ඉතින් පොලී රහිත වත්කම් කියලා අදහස් කරන්නේ පොලියක් ලැබෙන්නේ නැති ස්ථාවර මට්ටමේ වත්කම්. ඒක තමයි පොලී රහිත වත්කම් කියලා හඳුනන. සමහරට මේ කොටසට මුදල් පවා ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේක ඉතාමත්ම සංක්ෂිප්ත එහෙම නැත්නම් සාරාංශගත වත්කම් සවකීම් ප්‍රකාශයක්. ඒ නිසා තමයි මේ තරම් අඩු අයිටම්ස් තියෙන්නේ. අඩු අයිටමයන් සංඛ්‍යාවක් තියෙන්නේ. නමුත් ඔබ දන්නවා අපි ශේෂපත්‍රයක් ගත්තොත් මේ ශේෂපත්‍රය විශාල වශයෙන්
ගොඩාක් දේවල් ඒ කියන්නේ විශාල අයිතම සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මම මේක හදලා තියෙන්නේ ඉතාමත්ම පහසු සහ සරල ආකාරයක පැහැදිලි කරන්න. දැන් මෙතන අපි දකින යම් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් මෙම වාණිජ බැංකුවේ වගකීම් කොච්චරක් තියෙනවද කියලා බලන්න. වගකීම් කොච්චරක් තියෙනවද කියලා බලන්න ඔබට පුළුවන්. කියන්න බලන්න වගකීම් වල එකතුව. ඔබට පුළුවන් ඒ වගේම වත්කම් වල එකතුවත් බලන්න. දැන් ඔබට යම්කිසි දෙයක් මේකෙන් දැනේ. අනිවාර්යයෙන්ම වත්කම් එකතුව සහ වගකීම් එකතුව සමාන විය යුතුයි. මොකද අපි කියන ගිණුම් සමීකරණය කියලා එකක් තියෙනවා. වත්කම් සමානයි වගකීම් වලට. ඔක තමයි ගිණුම් සමීකරණය කියලා කියන්නේ. බැලන්ස් ෂීට් එකක තියෙන එහෙම නැත්නම් ශේෂ පත්‍රයක තියෙන ගිණුම් සමීකරණය තමයි ඔක. බලන්න මේ වාණිජ බැංකුවේ වත්කම් සහ වගකීම් විහිය ගත්තම ඒ තත්ත්වය ඇති වෙලාද කියලා. ඔව් අපිට පේනවා වගකීම් පැත්තේ 80යි 700යි කියන්නේ 780යි 780යි 220යි කියන්නේ 1000යි. එහෙමනම් වගකීම් පැත්තේ බිලියන 1000ක් තියෙනවා. වත්කම් පැත්තේ බලන්න බිලියන 1000ක් තියනවාද කියලා. 550 60යි කියන්නේ 610යි. 610 190යි කියන්නේ 800යි. 800යි 200යි කියන්නේ 1000යි. එහෙමනම් මේ ශේෂ පත්‍රය තුලණය වෙලා තියෙනවා. අපි දැන් තවදුරටත් මේක දිහා බැලුවම අපිට පේන දේ තමයි මේකේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය සහ මුළු වගකීම් ප්‍රමාණය බිලියන 1000යි. ප්‍රාග්ධනය කොච්චරද? බිලියන 80යි. ඒතකොට අපි ගත්තොත් එහෙම ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය 80 බෙදීම 1000. එහෙමනම් ප්‍රාග්ධනය කියලා කියන එක 108ක් වගේ තමයි මුළු වගකීම් වලින්. එහෙම නැත්නම් මුළු වත්කම් වලින් 108ක් තමයි ප්‍රාග්ධනය. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ආයතනයක වෙනද ආයතනයක් දිහා බැලුවොත් අපිට පේන දේ තමයි ප්‍රාග්ධනය ඊට වඩා තියෙනවා. නමුත් අපි බැංකුවක් දිහා බැලුවම අපිට පේන දේ තමයි බැංකුවක ප්‍රාග්ධන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. අපි වත්කම් එක්ක සංසන්දනය කරලා බැලුවම මේ බැංකුවේ වත්කම් 1000කට තියෙන්නේ ප්‍රාග්ධනය බිලියන 80යි. වෙනත් වචනෙන් කියනවා නම් 108ක වගේ ප්‍රමාණයක් තමයි ප්‍රාග්ධනය තියෙන්නේ මුළු වත්කම් වලින්. දැන් මේ බැංකුව ඇත්තටම බැලුවොත් හොඳ තත්ත්වයක තියෙන බැංකුවක්. හැබැයි හුඟක් බැංකුවල ප්‍රාග්ධනය කියන එක වත්කම් වලින් ප්‍රතිශතයක් විදිහට බැලුවම ඒක 105කට වඩා වැඩි වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. දැන් මෙන්න මේ කාරණාව තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ බැංකුවක වත්කම් සහ වගකීම් ව්‍යුහය ගැන සලකා බලද්දී. දැන් මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නය? දැන් ප්‍රාග්ධනය කියලා කියන්නේ බැංකුවට අයිති තමන්ගේ මුදල්. ප්‍රාග්ධනය කියන්නේ ඒක. එතකොට අනිත් හරිය ඔක්කොම අනුන්ගේ මුදල් නේ. 1000ක් වත්කම් ඔක්කොම 1000ක් ඇති කරලා තියෙන්නේ අනුන්ගේ මුදල් වලින්. එතකොට මේ අනුන්ගේ මුදල් තමයි වැඩිපුර තියෙන්නේ. ඒ නිසා අපි කියනවා දැන් අපි වත්කම් කියන එක එහෙම නැත්නම් වගකීම් කියන එක අරගෙන ඒ වගකීම් කියන එක අපි ප්‍රාග්ධනයෙන් බෙදුවම එන උත්තරේට අපි කියනවා තෝලනය කියලා. මේ තෝලනය කියන දේ දැන් බලන්න මේකේ තෝලනය එතකොට 1000 බෙදීම 80 වගේ වෙනවා. මුළු වගකීම් කියන එක 1000යි 1000 බෙදීම 80. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න තර්ක කරන්න පුළුවන් අපි ප්‍රාග්ධනය කියන එක තමන්ගේ හින්දා අනුන්ගේ මුදල් වුණාද කියන එක බැලුවොත් අනුන්ගේ මුදල් මෙතන 920ක් තියෙනවා. 920 බෙදීම 80 කියලා ගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත වශයෙන්ම තෝලනය වෙන්නේ. කොහොම වුණත් අපි ඒ කියන්නේ ලොකු අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තෝලනය කියන වචනය අපි සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන්නේ මුළු වගකීම් ප්‍රාග්ධනයෙන් බෙදුවම එන ගාන හැටියට. මුළු වගකීම්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙතන මුළු වගකීම් ප්‍රමාණය මේ අපි ප්‍රාග්ධනය අතහැරලා ගත්තොත් මුළු වගකීම් ප්‍රමාණය තියෙනවා 920ක්. ඒ 920 80ෙන් බෙදුවම එන ගාන තමයි මේ බැංකුවේ තෝලනය බවට පත් වෙන්නේ. දැන් ඔබට මතක ඇති අපි තෝලනය ගැන වෙනම හැඳින්වීමක් කරලා තියෙනවා අපේ අර කාර්ය සාධන විශ්ලේෂණය යටතේ. එම හැඳින්වීම යටතේ තෝලනය කියන්නේ කුමක්ද කියලා ඔබ දන්නවා. දැන් මම මේ තෝලනය ගැන කතා කරන්නේ මෙතනදී තෝලනය කියන එක ඉතා වැඩි බැංකුවක් ගත්තොත්. හැබැයි අපි වෙනත් වෙළඳ ආයතනයක් ගත්තොත් ඒ තෝලනය අඩුයි. ඒක තමයි බැංකුවක තියෙන විශේෂ අවදානම් සහගත ස්වභාවය. මෙන්න මේ ස්වභාවය නිසා තමයි බැංකුවක අවදානම් සහගත තත්ත්වය වැඩි වෙන්නේ. මොකද බැංකුවක
මුළු වත්කම් ප්‍රමාණය නැත්නම් මුළු වගකීම් ප්‍රමාණය බැලුවොත් ඒ වගකීම් ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩා ප්‍රතිශතයක් තමයි ප්‍රාග්ධනය. එමනම් ඔක්කොම අනුන්ගේ සල්ලි වලින් තමයි වැඩේ කරලා තියෙන්නේ. වගකීම් වලින් තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා තමයි බැංකුවේ අවදානම වැඩි වෙන්නේ. දැන් ඒක තමයි මම ඊළඟ ස්ලයිඩ් එකෙන් කියලා තියෙන්නේ. මුළු වගකීම් සහ සැලැස්ම ඉතා අඩු ප්‍රාග්ධනයක් පවත්වාගෙන යයි. එතකොට වෙනත් ආයතනත් එක්ක සංසන්දනය කරාම බැංකු අවදානම් වලට මුහුණ දීමේ ස්වභාවය වැඩි. එතකොට මෙන්න මේවා තමයි මේ බැංකුව මුහුණ දෙන අවදානම් කියලා අපි වෙනම සඳහන් කරලා තියෙනවා. අපි දැන් මීට ඉස්සරත් මේ ද්‍රවශීලතා අවදානම් ගැන කතා කරා. මම හිතන්නේ ඔබට දැන් හොඳ අවබෝධයක් තියෙනවා ද්‍රවශීලතා අවදානම් ගැන. හොඳ පැටහීමක්. ද්‍රවශීලතා අවදානම කියලා කියන්නේ හදිස්සියේ මුදල් තමන්ගේ වගකීම පියවීමට අවස්ථාව ලැබුණාම එහෙම නැත්නම් පියවීමට අවශ්‍ය වුණොත් ඒ වෙලාවෙ මේක පියවීමේ හැකියාව තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. ද්‍රවශීලතා අවදානම කියලා කියන්නේ එහෙම පියවන්න බැරි වුණොත් ඇති වෙන ප්‍රශ්නේ. ඒකයි ද්‍රවශීලතා අවදානම කියන්නේ. එතකොට එහෙම පියවන්න දුෂ්කරතාවයක් ආවොත් අනිවාර්යයෙන්ම අලාභයක් සිද්ධ වෙනවා. අලාභ දෙකක් තුනක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තමයි අපිට මුදල් නැත්නම් අපිට මුදල් ණයට ගන්න වෙනවා විශාල පොලි අනුපාතයකට. ඒක එක විදිහක අලාභයක්. එහෙම නැත්නම් ගනුදෙනුකරුවෝ අතර විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. ඒකත් විශාලම අවදානමක්. ඉතින් මෙන්න මේ සියලුම අවදානම් ඇති වෙනවා මේ ඒක තමයි ද්‍රවශීලතා අවදානම නිසා පැන නගින දේ. දැන් ඔබට වැටහෙනවා අපි මම හිතන්නේ වැඩිපුරම කතා කරලා තියෙන්නේ මේ වෙලාව වෙනකොට ද්‍රවශීලතා අවදානම ගැන. ඊළඟ ණය අවදානම. ණය අවදානම කියන්නේ ණය ප්‍රදානය කරයින් පස්සේ මේ ණය නැවත අය කර ගැනීමට බැරි වීම නිසා ඇතිවන අවදානම. නිසි කලට. ඒක තමයි ණය අවදානම කියන්නේ. ඊළඟට අපි මෙහෙයුම් අවදානම සහ වෙළඳපළ අවදානම කියන අවදානම් වර්ග ගැනත් කතා කරලා තියෙනවා. හැබැයි මේ අවදානම් ගැන අපිට වෙනම කතා කරන්න සිද්ධ වෙනවා. මෙහෙයුම් අවදානම කියලා කියන්නේ ඒ ආයතනය එහෙම නැත්නම් බැංකු ආයතනය අපි පවත්වාගෙන යනකොට අපි එක්තරා ක්‍රමවේදයන්ට අනුව කාර්යාල පටිපාටින්ට අනුව එහෙම නැත්නම් කාර්ය පටිපාටින්ට අනුව වැඩ කරගෙන යනවා. මෙන්න මේ වැඩ කරගෙන යනකොට ඇතිවන අවදානමට තමයි මෙහෙයුම් අවදානම කියලා කියන්නේ. ඒ කියන්නේ හරි කාර්ය පටිපාටියක් නැතුව පිළිවෙලක් නැතුව හරි මානව සම්පත් කළමනාකරණයක් නැතුව වැඩ කරන යනකොට ඇතිවන අවදානමට තමයි මෙහෙයුම් අවදානම කියලා අපි කියන්නේ. ඊළඟට වෙළඳපළ අවදානම කියලා කියන්නේ දන්නා වෙළඳපළේ දිනින් දින මිල මට්ටම් වල වෙනස්කම් ඇති වෙනවා. දිනින් දින පොලි අනුපාතවල වෙනස්කම් ඇති වෙනවා. දිනින් දින විදේශ විනිමය අනුපාතවල වෙනස්කම් ඇති වෙනවා. දිනින් දින කොටස් වෙළඳපළේ මිල වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වීම අපි ඒවට කියනවා වෙළඳපළ පාරාමිතිකයන් කියලා. වෙළඳපළ පාරාමිතිකයන් කියලා කියන්නේ ද්‍රව්‍ය වල මිල වෙන්න පුළුවන්, පොලි අනුපාත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විනිමය අනුපාත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොටස් වල මිල වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වල වෙනස් වීම නිසා ඇතිවන අවදානම තමයි වෙළඳපළ අවදානම කියලා කියන්නේ. ඒතර අපි දැන් කෙටියෙන් දන්නවා මොකද්ද ද්‍රවශීලතා අවදානම කියන්නේ? මොකද්ද ණය අවදානම කියන්නේ? මොකද්ද මෙහෙයුම් අවදානම කියන්නේ? මොකද්ද වෙළඳපළ අවදානම කියන්නේ කියලා. දැන් අපි බැංකුවක් ගැන කතා කරද්දී මේ බැංකුවේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන ගනුදෙනු. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් බැංකුව සිදු වෙන ගනුදෙනු තමයි ණය ප්‍රදානය සහ තැන්පතු බාර ගැනීම. ණය ප්‍රදානය තැන්පතු බාර ගැනීම. ඒතකොට තැන්පතු බාර ගන්නවා කියලා කියන්නේ ගිණුම් පවත්වගෙන යාම. ඉතිරි කිරීම ගිණුම් පවත්වගෙන යනවා, ස්ථාවර තැන්පතු ගිණුම් පවත්වගෙන යනවා, ජංගම ගිණුම් පවත්වගෙන යනවා. දැන් ඒවා ඔක්කොම තැන්පතු ගිණුම්. ඒ ගනුදෙනු සිදු වෙනවා බැංකුවක. ඒ වගේම ණය ප්‍රදානය කරනකොට ගනුදෙනු සිදු වෙනවා. ආයෝජන කරනකොට ගනුදෙනු සිදු වෙනවා. බැංකුව ණය ගන්නකොට ගනුදෙනු සිදු වෙනවා. මේ සියලුම ගනුදෙනු අපි සලකන්නේ බැංකු පොතේ ගනුදෙනු කියලා. සමහර අවස්ථාවල් තියෙනවා බැංකුව Taman ළඟ තියෙන
දේවල් විකුණන්න යන අවස්ථා. උදාහරණයකට අපි මෙහෙම හිතමු. බැංකුව සතුව තියෙනවා විදේශ විනිමය. අපි හිතමු ඩොලර් කියලා. අපි හිතමු ඩොලර් මිලියන 100ක් තියෙනවා කියලා. ඩොලර් මිලියන 100ක් තියෙනවා නම් ඒ ඩොලර් මිලියන 100 විනිමය අනුපාතය වැඩි වෙච්ච වෙලාවක විකුණුවම බැංකුවට ලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ එතන කරේ විකිණීමක්. වෙළඳාමක් කරේ. ඒකට විදේශී විනිමය වෙළඳාමක් එතන කරේ. දැන් එතකොට එවැනි ගනුදෙනුවක් අපි සලකන්නේ බැංකුවේ වෙළඳ පොතේ ගනුදෙනුවක් හැටියට. මේක සරලව කතා කරනවා නම් බැංකුවේ සිදුවෙන සියලුම කටයුතු අපි බැංකු පොතේ කටයුතු හැටියට තමයි සලකන්නේ. ඒක කියන විදිහක් ඒක. දැන් ඔබට මතක තියාගන්න ඕන දේ තමයි මෙතන බැංකු පොත කියලා එකක් නැහැ ඇත්තටම. නමුත් ඒක කියන විදිහක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට banking book transactions කියලා. banking book transactions. මොනවද banking book transactions කියලා කියන්නේ? සාමාන්‍ය බැංකුවක සිදුවන අපි ඒවට කියනවා core banking activities කියලා. ඒ කියන්නේ ප්‍රධාන බැංකු කටයුතු. ප්‍රධාන බැංකු කටයුතු කියලා කියන්නේ මුදල් තැන්පතු බාර ගැනීම සහ ණයට දීම. ඕක තමයි ප්‍රධාන බැංකු කටයුතු. මේ ප්‍රධාන බැංකු කටයුතු ඒ වගේම ආයෝජන කිරීම. ඕක තමයි ප්‍රධාන බැංකු කටයුතු කියලා කියන්නේ. මේ බැංකු කටයුතු ඔක්කොම සටහන් වෙන ගනුදෙනු වලට අපි කියනවා බැංකු පොතේ ගනුදෙනු කියලා. දෙවෙනි එක තමයි වෙළඳ පොතේ ගනුදෙනු. වෙළඳ පොතේ ගනුදෙනු කියලා කියන්නේ වෙළඳාමට සම්බන්ධ ගනුදෙනු. දැන් උදාහරණයකට අපි මම කිව්වා විදේශ විනිමය වෙළඳාම. බැංකුවක අතේ තියෙනවා විදේශ විනිමය. දැන් මම කියපු උදාහරණෙදී මම කිව්වා මිලියන 100ක් තියෙනවා කියලා හිතමුකෝ. ඩොලර්. මේ ඩොලර් 100 අරගෙන තියෙන අනුපාතය අපි හිතමු රුපියල් 180යි ඩොලර් එකක්. අපි දන්නවා කලක් යනකොට මේ ඩොලර් විනිමය අනුපාතය වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ හුඟක් වෙලාවට වැඩි වෙනවා. දැන් රුපියල් 180 ගානේ ගත්ත මිලියන 100ක් ඩොලර් මිලියන 100ක් බැංකුව අතේ තියෙනවා නම් මේ 180 කියන ගාන ඒ කියන්නේ විනිමය අනුපාතය අපි හිතමු 185ට වැඩි වුණා කියලා. එහෙම වැඩි වුණොත් මොකද සිද්ධ වෙන්නේ? අපිට පුළුවන් අනිවාර්යයෙන් මේ බැංකුවට පුළුවන් මේ මිලියන 100 විකුණන්න වෙනත් බැංකුවකට. කීය ගානද විකුණන්නේ 185 ගානේ. එතකොට කීයක් ලාභ හම්බ වෙනවද? 1 ඩොලරයකින් රුපියල් 5ක් ලාභ හම්බ වෙනවා. ඩොලර් මිලියන 100ක් තිබුණා නම් 5 වැඩි කිරීම 100 මිලියන 500ක ලාභයක් හම්බ වෙනවා. දැන් බලන්න කොහොමද කියලා. එතකොට දැන් ඔන්න ඔය විදිහට වෙළඳාමක් කරොත් තමයි බැංකුවට ඒ විදිහේ ලාභයක් හම්බ වෙන්නේ. එවැනි වෙළඳාම් සිදුවෙන ගනුදෙනු අපි සලකනවා වෙළඳ පොතේ ගනුදෙනු හැටියට. මම එක උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ විදේශ විනිමය ප්‍රමාණයක් විකුණුවොත් ඒක වෙළඳ පොතේ ගනුදෙනුවක් හැටියට තමයි සලකන්නේ. ඒ වගේම අපි තවත් අවස්ථාවලදී බැංකු භාණ්ඩාගාර බිල්පත් විකිණීම සිද්ධ කරනවා. භාණ්ඩාගාර බැඳුම් කර විකිණීම සිද්ධ කරනවා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මොනවද මේ භාණ්ඩාගාර බැඳුම් කර විකිණීම කියලා කියන්නේ කියලා. විකිණීම කියලා කියන්නේ අත් වශයෙන්ම මිලක් නියම කරලා ඒ මිලට දෙන එක. ඒ කියන්නේ එහෙනම් ඒක ගත්ත මිලක් තියෙනවා. සාමාන්‍ය බැංකුවක් භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා නම් හෝ භාණ්ඩාගාර බැඳුම් කරයක් විකුණනවා නම් ඒක විකුණන්නේ ගත්ත මිලට වඩා වැඩි මිලකට. දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද මිල නියම වෙන්නේ කියලා. භාණ්ඩාගාර බිල්පතකට. මිල නියම වෙන්නේ අනිවාර්යයෙන්ම දැන් අපි දන්නවා ඔබ අහලා ඇති මේ භාණ්ඩාගාර බිල්පත් වල තියෙන පොලි අනුපාතය. දැන් මේ පොලි අනුපාතය අනුව අපි කොහොමද මිල හොයාගන්නේ? දැන් ඒක තමයි දැන් අපි දන්නවා මේ විශේෂයෙන් භාණ්ඩාගාර බිල්පතක් ගත්තොත්. භාණ්ඩාගාර බිල්පතකට අපිට මුහුණත අගයක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගන්න පුද්ගලයෙක් ඒක මිලදී ගන්නේ මුහුණත අගයට වඩා අඩු ගානකට. ඒක තමයි භාණ්ඩාගාර බිල්පත් විකිණීම කියලා කියන්නේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. ලක්ෂයක මුහුණත අගය තියෙන භාණ්ඩාගාර බිල්පතක් අපි හිතමු මේක අවුරුද්දක එකක් කියලා. අවුරුද්දක පරිණතියක් තියෙන භාණ්ඩාගාර බිල්පතක් නම් අපි හිතමු මේක මිලදී ගන්නේ රුපියල් 90000කට කියලා. අපි කියනවා ඒකට මිල කියලා. ඒ භාණ්ඩාගාර බිල්පතේ මිල කියලා අපි කියනවා 90000යි. දැන් එතකොට ඇයි ඒ? දැන් මෙයා 90000ට මේක මිලදී ගත්තට එයාට අවුරුද්දකට පස්සේ කීයක් හම්බ වෙනවද? ලක්ෂයක් හම්බ වෙනවා. එතකොට ඇත්තට මෙයාට පොලිය
මුල් අවස්ථාවේම ලැබිලා තියෙනවා. පොලිය මුල් අවස්ථාවේ ලැබිලා තියෙනවා. පොලිය කොච්චර හම්බෙලා තියෙනවද? 10000ක් හම්බෙලා තියෙනවා. ඒත් අපි පොලිය අනුපාතය හොයන්නේ කොහොමද ඒකේ? 10000 හම්බෙලා තියෙන්නේ කීයක් දුන්නමද එයා? 90000ක් දුන්නා. එහෙනම් පොලිය අනුපාතය හොයන්නේ 10000 බෙදීම 90000. වැඩි කිරීම 100. දැන් පේනවා නේද ඔබට පොලිය අනුපාතය සහ මිල අතර සම්බන්ධය මොකක්ද කියලා. එතකොට ඔන්න ඒ විදිහේ ගනුදෙනුවක් කරොත් බැංකුව භාණ්ඩාගාර පිළිපත් විකිණීම සිද්ධ කරොත් එහෙම නැත්නම් භාණ්ඩාගාර පිළිපත් මිලදී ගැනීම සිද්ධ කරොත් අපි එවැනි ගනුදෙනුවකට කියනවා වෙළඳ පොතේ ගනුදෙනුවක් කියලා. දැන් මම මේ උත්සාහ කරන්නේ ඔයගලන්ට මේ ගනුදෙනු සම්බන්ධයෙන් බැංකුවක සිදුවන ගනුදෙනු අපි කොහොමද වර්ගීකරණය කරන්න කියලා පෙන්නන්න. ඊළඟට දැන් තව ගනුදෙනු වර්ගයක් තියෙනවා අපි කියනවා ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා. ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු. දැන් මේකත් ඉතා වැදගත් අවස්ථාවක්. ඇයි අපි ශේෂපත්‍රයෙන් පිටත කියලා කියන්නේ? දැන් අපි උදාහරණයක් හිතේ හිතමු. මම මෙතනදී බැංකු අපකර කියන සංකල්පය පොඩ්ඩක් පැහැදිලි කරන්න. බැංකු සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන් වෙනුවෙන් තවත් තුන්වෙනි පාර්ශවයක් වෙත ඇපලිපි ඉදිරිපත් කරනවා. ඇපලිපියක් කියලා කියන්නේ මම හිතනවා ඒක ඔබට සටහන් කරගන්න පුළුවන් නම් හොඳයි. ඇපලිපිය කියන්නේ මොකක්ද කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා බැංක් ගැරන්ටි කියලා. බැංක් ගැරන්ටි. බැංකු අපකරය. සිංහලෙන් කියන්නේ බැංකු අපකරය කියලා. මේ බැංකු අපකරයක් අපි බැංකුවෙන් ඉදිරිපත් කරන්නේ ගනුදෙනුකරුවෙකුගේ ඉල්ලීමට. මොකක්ද ඉල්ලීම? ගනුදෙනුකරුවෙක් අපි හිතමු තවත් තුන්වෙනි පාර්ශවයක් එක්ක කිසියම් ගිවිසුමකට ඇතුල් වෙනවා කියලා. අපි හිතමු මොනවා හරි ගොඩනැගිල්ලක් ඉදි කරන්න. ගිවිසුමකට එනවා. ඉදි කිරීම ගිවිසුමක්. ගොඩනැගිලි ඉදි කිරීමක්. එතකොට බැංකුව මොකද කරන්නේ? බැංකුව ඒ තුන්වෙනි පාර්ශවයට ලියුමක් දෙනවා. තම ගනුදෙනුකරු වෙනුවෙන් මේ ගනුදෙනුකරු ඔබත් එක්ක තියෙන මේ ගිවිසුම නිසි කලට නිසි විශේෂ කාරණාවලට අනුකූලව සිදු කරන්න අපොහසත් වුණොත් ඔබ ඒ පිළිබඳ අපිට දන්නපු ගමන්ම අපි ඔබට මෙන්න මේ වන්දිය ගෙවනවා. මෙන්න මේ මුදල ගෙවනවා කියන එක තමයි බැංකු අපකරේ සඳහන් කරන්නේ. දැන් පැහැදිලිද කතාව? බැංකු අපකරේ සඳහන් වෙන්නේ ඒක. මේ ඉදිකිරීම මේ පුද්ගලයාට කරන්න යම්කිසි බැරි වෙලා ඔබට ඒක ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ අපිට දන්නපු වහාම අපි මේ අපකරේ සඳහන් මුදල ඔබට ගෙවනවා කියන එක තමයි ඒ අපකර ලිපියේ සඳහන් වෙන්නේ. දැන් ඒක ගෙවන්න සිද්ධ වෙන්නේ මොනවා වුණොත්ද? ගනුදෙනුකරු අර තුන්වෙනි පාර්ශවයත් එක්ක ඇති කරගත්ත ගිවිසුම හරියාකාරව ඉෂ්ට කළේ නැත්නම් තමයි ඒක වෙන්නේ. ඒ පුද්ගලයා ඒක හරියාකාරව ඉෂ්ට කළොත් එවැනි ක්ලේම් එකක් එහෙම නැත්නම් ඉල්ලීමක් ඇති වෙන්නේ නැතුව බැංකුවට කිසිම ගනුදෙනුවක් කිසිම මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි බැංකුව අපකරයක් නිකුත් කරන අවස්ථාවකදී කිසිම ශේෂපත්‍රයේ ගනුදෙනු සටහන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක අපිට කියන්න බෑ ඒ ගනුදෙනුවක් වුණාට ඒක ඇවිල්ලා අසම්භාව්‍ය ගනුදෙනුවක්. ඒ කියන්නේ ඒක යම්කිසි සිද්ධියක් සිදු වුණොත් පමණයි ඒ ගනුදෙනුවක් බවට පත් වෙන්නේ. යම්කිසි සිදුවීමක් වුණොත් මොකද්ද ගනුදෙනුව වෙන්නේ? බැංකුව එතකොට අර තුන්වෙනි පාර්ශවයට සල්ලි ගෙවනවා. ඒ සල්ලි ගෙවන්නේ කවුරු වෙනුවෙන්ද? ගනුදෙනුකරු වෙනුවෙන්. එතකොට ඒ ගනුදෙනුකරුගේ ණයක් බවට පත් වෙනවා. ඒ වඩ පස්සේනේ. එතෙක් මේක ශේෂපත්‍රයේ ගනුදෙනුවක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔය බැංකු අපකර වගේ දේවල් වල ගනුදෙනු අපි සලකන්නේ ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු හැටියට. අපි ඉංග්‍රීසියෙන් ඒවට කියනවා off balance sheet items කියලා. දැන් ඒ සම්බන්ධව අපි මෙතන ඉතා සරලව මම මේ කිව්වේ බැංකුවක සිදුවන ගනුදෙනු අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි බැංකු පොතේ ගනුදෙනු, අනිත් ඒවා තමයි වෙළඳ පොතේ ගනුදෙනු, අනිත් ඒවා තමයි ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු. දැන් බැංකු ආයතනය තුළ සිදුවන සියලුම ගනුදෙනු හෝ ඉන් පිට සිදුවන සියලුම ක්‍රියාකාරකම් හෝ වෙනත් උපාය මාර්ගික කටයුතු නිසා බැංකුවට ඇති වෙන්න පුළුවන් තවත් අවදානම් වර්ග දෙකක්. මොනවද? එක අවදානකට අපි කියනවා කීර්තිනාම අවදානම කියලා. අනිත් එකට කියනවා උපාය මාර්ගික අවදානම කියලා.
කීර්තිනාම අවදානම කියලා කියන්නේ බැංකුවේ හොඳ නම ඇතිවන යම් යම් බලපෑම් නිසා ඇතිවන අවදානම. ඒ කියන්නේ අපි ඒ හුඟක් වෙලාවට ඒක වෙන්නේ ආයතනයේ ඇතිවන දේවල් අපි මාධ්‍යයට නිකුත් කරාම ආයතනයේ යම්කිසි මාධ්‍ය විසින් ආයතනය පිළිබඳ යම්කිසි අඩුපාඩුවක් එහෙම නැත්නම් යම්කිසි වංචාවක් වගේ දෙයක් සමාජයට sannivedanaya කළොත් ඒකින් ආයතනයේ කීර්තිනාමයට හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය නිසා මහ ජනතාවගේ විශ්වාසය මිදීමක් සිද්ධ වෙනවා ආයතන සම්බන්ධයෙන්. අන්න එවැනි අවස්ථාවකදී අපි කියනවා එතන ආයතනයේ කීර්තිනාම අවදානමක් ඇති වුණා කියලා. ඊළඟට තව එකක් තියෙනවා උපාය මාර්ගික අවදානම් කියලා. අපි මේ කීර්තිනාම අවදානම් කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා reputation risk කියලා. උපාය මාර්ගික අවදානම් කියන එකට අපි කියනවා strategic risk කියලා. කොහොමද ඒක ඇති වෙන්නේ? ඒක ඇති වෙන්නේ අපි දන්නා ඕනම ආයතනයක් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යද්දී ව්‍යාපාරික උපාය මාර්ග අනුගමනය කරනවා. මොනවද ව්‍යාපාරික උපාය මාර්ග කියන්නේ? තමන් කාටද වෙළඳන් කරන්නේ? කවුරු වෙනුවෙන්ද වෙළඳන් කරන්නේ? වැඩිපුර අවධානය යොමු කරන්නේ මොන වෙළඳපළ සම්බන්ධයෙන්ද? ඔන්න ඔය ආදි වශයෙන් උපාය මාර්ග තීරණ ගන්නවා. මේ උපාය මාර්ග තීරණ ගන්නේ කවුද? ආයතනයේ එහෙම නැත්නම් බැංකුවේ ඉන්න ඉහළම මට්ටමේ නිලධාරීන්. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය තමයි එම තීරණ ගන්න. ඒතර එම තීරණ නිසා ප්‍රතිඵලයක් හැටියට බැංකුවට අලාභයක් සිදු වෙන්න යනවා නම් අපි එවැනි අවදානමකට කියනවා උපාය මාර්ගික අවදානම කියලා. එතකොට ඔන්න ඒ අවදානම් වර්ග දෙක ගැන අපි සැලකිලිමත් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා අවදානම් වර්ග හතරක් ගැන කතා කරා. ඉස්සෙල්ලා මේ තියෙන්නේ. මෙතන අපි අවදානම් වර්ග හතරක් ගැන කතා කරා. ද්‍රවශීලතා අවදානම කිව්වා. ණය අවදානම කිව්වා. මෙහෙයුම් අවදානම කිව්වා. වෙළඳපළ අවදානම කිව්වා. එතන හතරක් තියෙනවා. ඒ හතර තමයි අපි කියනවා ඒවට ප්‍රධාන අවදානම් කියලා බැංකුවක තියෙනවා. ඒ වගේම තව අවදානම් වර්ග දෙකක් ගැන අපි දැන් කතා කරා. ඒ කියන්නේ කීර්තිනාම අවදානම සහ උපාය මාර්ගික අවදානම. හැබැයි මේ කියන දේවල් මෙහෙයුම් අවදානම කියන වර්ගීකරණයට අයිති වෙන්නේ නැහැ. ඒක වෙනම. right. දැන් අපි බලමු ඊළඟට මොකද්ද මේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන්නේ කියලා. මේ වචනෙන්ම පැහැදිලි වෙන දේ තමයි මේ අවදානම් කළමනාකරණය කියන එක ඒකාබද්ධ ස්වરૂපයකින් කරනවා කියන එක. ඒකාබද්ධ ස්වરૂපයකින් කරනවා කියන එක. මොකද්ද මේ ඒකාබද්ධ ස්වરૂපය කියන්නේ? දැන් බැංකුව කියලා කියන්නේ විශාල ආයතනයක්. ඒක විවිධ දෙපාර්තමේන්තු තියෙනවා, විවිධ ශාඛාවල් තියෙන්න පුළුවන්, විවිධ රටවල් වල තියෙන්න පුළුවන්. මේ හැම එකක්ම එකට එක්කව කරලා ඒ කුමන ස්ථානයක අවදානම ඇති වුණත් ඒ අවදානම කළමනාකරණය කරන්න ක්‍රමවේදයක් තියෙනවා නම් අපි එවැනි අවදානම් කළමනාකරණයකට කියනවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා integrated risk management කියලා. integrated risk management. මේ ඉන්ටිග්‍රේෂන් එකේ තියෙන වැදගත්කම තමයි අපි අවදානම කුමක්ද කියලා අපිට වැදගත් නැහැ. කුමන අවදානමක් වුණත් කුමන ස්ථානයක ඇති වුණත් ඒක කළමනාකරණය කරන්න ක්‍රමවේදයක් තියෙනවා නම් අපි එවැනි ක්‍රමවේදයකට කියනවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් කියලා. එතකොට අපිට මෙතන අවදානයේ වර්ගය කුමක් වුවත් අවදානම ඇති වෙන්නේ කුමන ස්ථානයක වුවත් අවදානම ඇති වෙන්නේ කුමන භූගෝලීය පරිසරයක වුවත් එම අවදානම කළමනාකරණය කරන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා නම් එවැනි අවදානම් කළමනාකරණයකට කියනවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියලා. එතකොට මේක නිකන් කරන්න බෑ. මේක ඊටාත්ම සංකීර්ණ කටයුත්තක්. මේක සංකීර්ණ කටයුත්තක් නිසාම ඒ සඳහා විශේෂ ස්වාධීන දෙපාර්තමේන්තුවක් තියෙනවා බැංකුවකට. ඇයි මේක ස්වාධීන කියලා කියන්නේ? මේක ස්වාධීන කියලා කියන්නේ ව්‍යාපාරාංශ වල තීරණ වලින් මේක නිදහස්. ඒ කියන්නේ අපි දන්නවා සමහර ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෝ ඒගොල්ලෝ ඊටාත්ම අවදානම් කටයුතු වල යෙදෙනවා. ඒගොල්ලෝ හිතනවා මේක අවදානම් වුණාට අපි ලාභ ලබන්න මේක කොහොම හරි කරන්න ඕන කියලා. එතකොට සමහර ලාවට බැංකුවට විශාල අවදානමක් ඉදලා බැංකුව වහන්න සත්‍යයටම ඇති වෙන්න පුළුවන්. එතකොට
ඒ ව්‍යාපාර කරන පුද්ගලයෝ. නමුත් මේ ස්වාධීන දෙපාර්තමේන්තුවක් වන ඒකාබද්ධ අවදානම් කරන දෙපාර්තමේන්තුවේ ඉන්න අයට එහෙම ව්‍යාපාර කටයුතු වලට විශේෂ අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ ව්‍යාපාර කටයුතු කොච්චර අවදානම් සහගතද කියන එක. ඒතර මේ අවදානම බැංකුවට දරන්න පුළුවන් අවදානමක්ද බැරි අවදානමක්ද කියන එක තීරණය කරන්නේ ස්වාධීන අවදානම් දෙපාර්තමේන්තුව. එහෙනම් ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය තමයි බැංකුව මුණ දෙන අවදානම් ගැන යම්කිසි අගයීමක් කරලා ඒ අගයීම බැංකුවට දරන්න පුළුවන් අවදානමක්ද කියලා තීරණය කිරීම. එහෙම දරන්න බැරි අවදානමක් නම් ඒගොල්ලෝ නිර්දේශ ඉදිරිපත් කරනවා මේ අවදානමට යන්න එපා කියලා. දැන් බැංකුවට දරන්න පුළුවන් අවදානමට අපි කියනවා ඒකට අපි කියනවා මේ අවදානම් දැරීමේ රුචිකත්වය කියලා. අවදානම් දැරීමේ රුචිකත්වය. මේ රුචිකත්වය පවා තීරණය වෙන්නේ අවදානම් කළමනාකරණය හරහා. එතකොට ඒම දෙපාර්තමේන්තුවේ නායකත්වය දරන පුද්ගලයාට අපි කියනවා ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරියා කියලා. අපි ඉංග්‍රීසියෙන් යාට කියන්නේ චීෆ් රිස්ක් ඔෆිසර් කියලා. ඒතර එයා ඇත්තටම එයා කටයුතු කරන්නේ එහෙම නැත්නම් එයා වාර්තා කරන්නේ රිපෝට් කරන්නේ කෙලින්ම අධ්‍යක්ෂ මණ්ඩලයට. අධ්‍යක්ෂ මණ්ඩලේ කමිටුවකට. ඒ කමිටුවට අපි කියනවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කියලා. එතකොට මේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව කියලා කියන්නේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන ඉහළම කමිටුව. ඒක අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවක්. හැබැයි මේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට වාර්තා කරන තවත් කමිටු තියෙනවා. එතකොට ඒ කමිටු මොනවද? වත්කම් සහ වගකීම් කමිටුව, ණය කමිටුව, මෙහෙයුම් අවදානම් කමිටුව, සම්බන්ධිත ගනුදෙනු කමිටුව, විගණන කමිටුව ආදී වශයෙන් තවත් කමිටු ගණනාවක් තියෙනවා. ඒවත් ඔක්කොම බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩල කමිටු. එතකොට ඒවත් ඔක්කොම ඒවත් තියෙන අවදානම් කළමනාකරණ කමිටුව සමගමයි ඒවත් තියෙන්නේ. හැබැයි අවදානම් කළමනාකරණ කමිටුව වෙනම තියෙනවා. දැන් අපි ආයසරයක් ද්‍රවශීලතාවය ගැන විස්තරයකට යනවා. දැන් ද්‍රවශීලතා අවදානම කියන්නේ කුමක්ද කියලා මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. කෙටි කාලින වගකීම් අලාභයකින් තොරව ෂණිකව බීමේ හැකියාව තමයි ද්‍රවශීලතාවය කියන්නේ. කෙටි කාලින වගකීම්. බැංකු කෙටි කාලින පරිණතයෙන් යුත් තැන්පතු මගින් දීර්ඝකාලීන ණය ප්‍රදානය කිරීම නිසා වත්කම් හා වගකීම් අතර පරිණතය නොගැලවීමක් ඇති වේ. දැන් අපි මේ ගැන අපි මීට ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා. බැංකු කරන්නේ සාමාන්‍යයෙන් කෙටි කාලීන තැන්පතු පාවිච්චි කරලා අපි දීර්ඝකාලීන ණය ප්‍රදානය කරනවා. ඒ කියන්නේ කෙටි කාලීන තැන්පතු කියලා කියන්නේ ඒ තැන්පතු ආපසු ගන්නවා බොහොම කෙටි කාලයක් ඇතුළත. සතියකින් වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්, මාස 3කින් වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් තමයි ඒක ගොඩක් කල් ගිහිල්ලා ගන්න. හැබැයි ඉතින් අපි දැකලා තියෙනවා ගොඩාක් සේවිංස් account වල කියන්නේ ඉතිරිම් ගිණුම් වල ගොඩාක් කල් තියලා තියෙනවා මිනිස්සු. නමුත් යම් කිසි ප්‍රමාණයක් මිනිස්සු ඊටමත් කෙටි කාලීනව මේවා ආපහු ගන්නවා. හැබැයි ණයක් දුන්නොත් ණයක් අඩු ගානේ අවුරුදු 3ක් යනවා ණයක් ආපහු ගෙවෙන්න. ඉතින් ඒ නිසා අපි කියනවා මේ කාරණා දෙක අතර ඒ කියන්නේ ණයවල සහ තැන්පතු වල තියෙන පරිණති නොගැලපීම කියලා අපි ඔකට කියන්නේ. මේ නොගැලපීම ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ද්‍රවශීලතා අවදානම ඇති වෙන්නේ. ඒක මම හිතනවා ඒක එච්චර හිතන්න අමාරු ලොකු ගැටලුවක් නෙමෙයි. අපි තැන්පතු බාර ගන්නවා ඒතර අපිට සල්ලි තියෙනවා. මේ සල්ලි අපි ණය වශයෙන් දුන්නම අපි එකක්වත් අපි අතේ තියාගන්නේ නැහැ සල්ලි හැටියට. ඒව ණය හැටියට දෙනවා. දුන්නට පස්සේ තැන්පත් කරුවෝ ඇවිල්ලා ආපහු සල්ලි ඉල්ලපු වෙලාවට අර දීපු ණය ආපහු අපි ලබා ගන්න බැරි වෙලා තිබුණොත් අපිට සල්ලි ගෙවන්න බැරුව යනවා. ඕක තමයි අපි කියන්නේ ද්‍රවශීලතා අවදානම කියලා. හැබැයි මේ බැංකුවල තියෙන එක්තරා අපි මුලින්ම සාකච්ඡා කරපු ක්‍රියාවලියක් තියෙනවා අපි කියන්නේ ඒකට අතරමැදිකරණය කියලා. මේ අතරමැදිකරන ක්‍රියාවලිය නිසා බැංකුවට ලොකු අමාරුවක් ඇති වෙන්නේ නැහැ ඒක ගෙවන්න. මොකද හේතුව අපි හිතුවට මේ තැන්පතු කරුවෝ ඔක්කොම මුදල් ආපහු ගන්න නැහැ කෙටි කාලින. සමහර අය මේ කෙටි කාලින අරමුණකින් තමයි මුදල් තැන්පත් කරන්නේ. නමුත් පරිණති පරිවර්තනය නිසා ඇත්තටම ඒ මුදල් විශාල කාලයක් බැංකුවේ තියෙනවා. ඒ වගේම ණය මුදලක් අපි ප්‍රදානය කරාම ඒ ණය මුදල ගෙවන්න ආපහු ගෙවන්න ඒ ණය මුදලේ කාලයෙන් බලන් ඉන්නේ නැහැ. පළවෙනි මාසෙ ඉඳන්ම ටික ටික මේ ණය මුදල ගෙවන්න පටන් ගන්නවා. මේ නිසා මෙන්න මේ කාරණාව නිසා මේ පරිණත නොගැලපීම කියන එක යම් දුරකට කළමනාකරණය වෙනවා.
එහෙම කළමනාකරණය හරියට නොවුනොත් තමයි ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේක අපි කියනවා මේ මෙන්න මේ කාරණාව පරිණතවල නොගැලපීම නිසා තමයි මේ නිසංග අවදානම. නිසංග කියලා කියන්නේ හැම බැංකුවකටම මේක ඇඟේම තියෙනවා මේ අවදානම. නිසංග කියන්නේ ඒකයි. එතකොට ලාභදායීත්වය උපරිම කර ගැනීම සඳහා බැංකුව මොකද කරන්නේ? ද්‍රවශීලතාවේ සීමාකාරී මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කරනවා. මොකද ඒ කියන්නේ? ඕනාවට වඩා ද්‍රවශීලතාවය තියාගත්තොත් එම් බැංකුවට ලාභ හම්බ වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයකට කිව්වා එක දවසක් මට මතකයි මම මුලින්ම කිව්වා ඔයගලන්ට උදාහරණයක්. දැන් අපි හිතමු අපිට සල්ලි අපි මුදල් tempatu බාර ගන්නවානේ. දැන් ওই මුදල් ටික අපි මුදල් වශයෙන්ම ට්‍රංක් එකක දාලා තියෙනවා. ඇයි ඒ? අපිට බයක් තියෙනවා ගණන්දිනකරුවා ආයෙ ඉල්ලනකොට අපිට මේ සල්ලි දෙන්න සල්ලි නැති වෙයි කියලා අපි මේක ණයට දුන්නා. ඔක තමයි එක්තරා විදිහක අන්තයක්. එහෙම අපි කරොත් අපිට කිසි බයක් නැහැ. ඕන වෙලාවක ගණන්දිනකරුවා ඇවිල්ලා ආපහු සල්ලි ඉල්ලනකොට සල්ලි දෙන්න සල්ලි තියෙනවා. ට්‍රංක් එකේම තියෙනවා. ඒ ටිකම දෙන්න පුළුවන් ඕනනම් එයා දුන්න සල්ලිම ආපහු දෙන්න පුළුවන්. ඕක තමයි ද්‍රවශීලතාවයේ 100%. ඒ කියන්නේ 100%ක් ද්‍රවශීලතාවය. හැබැයි අපිට ලාභයක් තියනවද? ලාභයක් නැහැ. ඇයි ඉතින්? ලාභයක් නෙවෙයි අපිට අලාභයක් වෙන්නේ. මොකද අපිට ඒක සල්ලි ටික තියාගන්න ක්‍රමවේදයක් හදන්න වෙනවානේ. ආරක්ෂා කරගන්න. ඒකට වියදමක් යනවා. නමුත් අපිට කිසිම ආදායමක් ඒ සල්ලි වලින් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි එක කෙලවරක්. ඒ බැංකුව මොකද කරන්නේ? බැංකුව එහෙම කරන්නේ නැහැ. බැංකුව කරන්නේ එම්ම මුදල් තම ගණන්දිනකරුවන් වෙනුවෙන්ම ණයට දෙනවා. ණයට පොලියක් ලබා ගන්න. ගණන්දිනකරුවන්ට පොලියක් ගෙවනවා ඊට වඩා වැඩි පොලියක් ණය දීලා ලබා ගන්න. ඒතර මේ විදිහට තමයි මේක පාලනය කරන්නේ. එතකොට දැන් එහෙම ණය දුන්නම ඒ ණය වලින් ලැබෙන ලාභය වැඩි. හැබැයි ද්‍රවශීලතාවය අඩු වෙනවා එතකොට. ඒ නිසා බැංකුව හැමතිස්සෙම කරන්නේ ලාභදායීත්වය උපරිම කරගන්න නම් ද්‍රවශීලවත්කම් ප්‍රමාණය අඩු කරලා ලාභදායීවත්කම් වල ඒවා ආයෝජනය කරන්න ඕන. හැබැයි ඒතකොට ද්‍රවශීලතාවය පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් බැංකු බලනවා මේ ද්‍රවශීලතාවය මොකද්ද තියාගන්න පුළුවන් අවම මට්ටම කියලා අරගෙන අවම මට්ටමේ තමයි තියාගන්නේ. හැබැයි ඒක බැංකු වලට ඕන විදිහට හුඟක් අඩු කරන්න බෑ. නියාමන රෙගුලාසි වලින් කියලා දෙනවා කොච්චර ද්‍රවශීලතාවයක් බැංකුවක් පවත්වාගෙන යන්න ඕනද කියලා. ඉතින් ඒ අනුව බැංකුවට මේ ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. මේ අවදානම කළමනාකරණය කිරීම ගැන අපි කතා කරලා තිනවා. මේක ඉතාමත් බරපතල ගණනේ අවදානමක්. ඒකේ ප්‍රධාන කටයුතු කරන්නේ වත්කම් වගකීම් කමිටුව. තමයි මේ ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීම ගැන බැංකුව ඇතුළේ කටයුතු කරන්නේ. ඒ සඳහා තත්කාලින ඒ කියන්නේ current reports, daily reports, සතිපතා කියන්නේ weekly, monthly සහ quarterly සහ annual reports අපි ඒ වගේ බාර කරනවා. කරලා තමයි මේ ද්‍රවශීලතා අවදානම කියන එක කොච්චර තියනවද කියලා බලන්නේ. මේ වාර්තාකරණය කමිටුව විසින් නිරීක්ෂණය කරන ලබන අතර ඉන් පැන නගින කරුණු මත ශනිකව කටයුතු සිදු කරයි. ඇයි ශනිකව කරන්න ඕන? මොකද මේ ද්‍රවශීලතාවය කියන එක අපිට බලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ද්‍රවශීලතාවය නැති වුණොත් මොහොතක්වත් නැති වුණොත් බැංකුව වැටෙනවා. ඒ නිසා මේ ද්‍රවශීලතාවය දිගටම පවත්වාගෙන යන්න ඕන. ඒ පවත්වාගෙන යන්න හින්දා තමයි මේ වගේ විශාල වගකීමක් සහිතව මේ වත්කම් සහ වගකීම් කමිටුව මේ ගැන කටයුතු කරන්නේ. දැන් බලන්න මේ තම tempatu ඉදිරියේදී ගණනකරුවන් විසින් ආපසු ලබා ගැනීමේ හැකියාව නිසා අනාගතයේදී ඒ නිවතට යන මුදල් ප්‍රවාහයක් ඇති කරයි. ඇත්තටම tempatu දැන් අපි ළඟ තිබුණාට අතේ බැංකුවේ තිබුණාට කොයි මොහොතේ හරි ගණනකරුවෝ ඇවිල්ලා ඕක ඉල්ලනවා. එතකොට අනාගතයේදී අපිට මුදල් ඉවතට යාමක් තමයි එකෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි බැංකුව ලබා දුන්න ණය මුදල් තියෙනවා. ඒක දැන් අපි ණය දෙනකොට අපේ අතින් සල්ලි එළියට ගියාට අනාගතයේදී ඒක ආපහු අපිට හම්බ වෙනවා. එතකොට ඒක ඇතුළට එන මුදල් ප්‍රවාහයක්. එතකොට දැන් මේකේ ඇත්තම කතාව තමයි වගකීම් මූල්‍ය වගකීම් මගින් අනාගතයේදී ඉවතට ගලා යන මුදල් ප්‍රවාහයක් ජනනය වෙනවා. මූල්‍ය වත්කම් වලින් ඇතුළට එන මුදල් ප්‍රවාහයක් ජනනය වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඕනම කාල සීමාවක් තුල මේක අපි ගණනය කරොත්
වගකීම් නිසා ඉවතට යන මුදල් ප්‍රවාහයක් ඇති වෙනවා. වත්කම් නිසා ඇතුළට එන මුදල් ප්‍රවාහයක් ඇති වෙනවා. මේ මුදල් ප්‍රවාහ දෙකේ වෙනසට අපි කියනවා, එහෙම නැත්නම් මේ මුදල් ප්‍රවාහ වල ශුද්ධාගයට අපි කියනවා, ශුද්ධාගයෙන් තමයි එම කාල රාමුව තුල ද්‍රවශීලතාවය පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ ඇතුළට එන මුදල් ප්‍රවාහ වැඩි නම් එළියට යන මුදල් ප්‍රවාහ වලට වඩා අපි කියනවා ඒක ධනාගයක් කියලා. ශුද්ධාගය ධනාගයක්. එහෙම ධනාගයක් තියෙනවා නම් එතන ද්‍රවශීලතාවයේ ගැටලුවක් නැහැ. හැබැයි ඇතුළට එන මුදල් ප්‍රවාහ වලට වඩා ඉවතට යන මුදල් ප්‍රවාහ වැඩි වුණොත් එතන ඍණාගයක් ලැබෙනවා. එතන ද්‍රවශීලතා ගැටලුවක් තියෙනවා. ඉතින් මේක වෙන්නේ වත්කම් සහ වගකීම් අතර තියෙන පරිණතිය නොගැලපීම නිසා. මෙන්න මේවා තමයි ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න නියාමන ආයතන වලින් දීලා තියෙන උපදෙස්. දැන් ව්‍යවස්ථාපිත සංජිතවත්කම් අනුපාතය කියලා තියෙන ද්‍රවශීලවත්කම් අනුපාතය ඒක 120කට වඩා වැඩි තියාගන්න ඕන. මුදල් සංචිත අනුපාතය කියනවා ඒක 102කට වඩා වැඩි තියාගන්න ඕන. ණය තැන්පතු අනුපාතය කියලා තියෙනවා ඒක ගාක් වැඩි ගාණක් වෙන්න බෑ. ද්‍රවශීලවත්කම් තැන්පතු අනුපාතය කියන එක සෑහෙන ලොකු ගාණක් වෙන්න ඕන. මෙන්න මේ කාරණාවල් අපි ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න පාවිච්චි කරනවා. දැන් බලන්න මේ පරිණති විශ්ලේෂණය මෙතන පෙන්වුම් කරලා තියෙනවා. මේ පරිණති විශ්ලේෂණයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ අවදානම ද්‍රවශීලතා අවදානම කොහොමද කළමනාකරණය වෙන්නේ කියලා. හොඳයි. අපි දැන් මේ කාරණාවල් ගැන අපි තරමදුරට සාකච්ඡා කරලා තියෙන හින්දා දැනට තියෙනවත් එක්ක බලලා මම හිතනවා දැන් මේකත් අපි කතා කරපු දෙයක්. ද්‍රවශීලවත්කම් අනුපාතය ගැන. ඊළඟට තියෙනවා ණය ප්‍රදානයේදී ඇතිවන අවදාන. අපි දැන් මේ මෙතෙක් වෙලා අපි කතා කරේ ද්‍රවශීලතා අවදානම ගැන. දැන් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය අවදානම ගැන. ණය අවදානම කියන්නේ ණය ප්‍රදානයේදී ඇතිවන අවදානම. දැන් මම හිතනවා මේ ණය අවදානම කියන එක ගැන ඔබට අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැ. නමුත් හැමෝම දන්නවා. නමුත් අපි ඒක කොයිතරම් දුරට ක්‍රමවත් භාවයකින් අපි ඒක ඉගෙන ගන්නවද කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ නිසා අපි බලමු ඒක ඇත්ත වශයෙන්ම අපි ක්‍රමවත් විදිහකට ඉගෙන ගන්නවා නම් මොකක්ද මේ ණය අවදානම කියන්නේ කියලා. දැන් බලමු පළවෙනි වාක්‍යයේ තියෙනවා පාර්ශවකරුවෙකු විසින් ණය ගිවිසුමක කොන්දේසි සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කඩකිරීම නිසා ඇතිවිය හැකි අලාභවල ප්‍රතිඵලයක් ලෙස පන්නගෙන අවදානම ණය අවදානම වලට හැදින්වෙනවා. එතකොට දැන් මොකද්ද මෙතන කියලා තියෙන්නේ? ණය ගිවිසුම කොන්දේසි සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කඩකිරීම. දැන් මේක එතකොට ඔබට පැහැදිලි වෙනවා මෙතන ණය නොගෙවීම පමණක්ම නෙමෙයි ණය අවදානම කියලා කියන්නේ. ණය ගිවිසුම කොන්දේසි කඩකිරීම. එතකොට ඇත්තටම අනිවාර්යයෙන්ම හරියට වෙලාවට ගෙවන්නේ නැති එකත් කොන්දේසි කඩකිරීමක් තමයි. හැබැයි ඒ කොන්දේසි කඩකිරීමට අමතරව තවත් තියෙන්න පුළුවන් ණය අවදානම ඇති වෙන්න පුළුවන් හේතු. ඒ කියන්නේ දැන් අපි ණයක් දෙනකොට ගනුදෙනුකරුවන්ට කියනවා මෙන්න මෙහෙමයි මේ ණය අපි දෙන්නේ. මෙන්න මේ වගේ වෙලාවට අපිට ඔබගේ වාර්තාවල් දෙන්න ඕන, ඔබගේ තොගය මේ විදිහට කළමනාකරණය කරන්න ඕන ආදී වශයෙන් අපි ගොඩක් දේවල් දෙනවා. දැන් මේවා කඩ කිරීමත් ඇත්තටම ණය අවදානමක් හිට තමයි සලකන්නේ. එතකොට ඔබ හිතන්න පුළුවන් ණය අවදානම ඇති වෙන්නේ නොගෙවීම පමණක් කියලා. නොගෙවීම පමණක් නෙවෙයි. වෙනත් කාරණා තියෙනවා ණය අවදානමක් ඇති වෙන්න. නමුත් අපි දැනට අපි හිතනවා මේ නොගෙවීම තමයි ප්‍රධානම හේතුව. ඒතර මේ නොගෙවීම කියලා කියන්නේ සමහර විට පොලිය වෙන්න පුළුවන්. සමහර විට මුල් මුදල වෙන්න පුළුවන්, ප්‍රින්සිපල් කැපිටල් එක වෙන්න පුළුවන්. සමහර විට මේ දෙකම වෙන්න පුළුවන්. වෙලාවට ගෙවන්න නැතිවීම ණය අවදානමක් ඇති කරනවා. ඒක අපි කියනවා ණය පැහැර හැරීමේ අවදානම කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිෆෝල්ට් රිස්ක් කියලා. ඩිෆෝල්ට් රිස්ක්. දැන් මේ ණය අවදානම ඇති වෙන්න පුළුවන් ක්‍රම තමයි පහලින් කියලා තියෙන්නේ. පාර්ශවකරුවෙකුගේ ණය ශ්‍රේණියේ පහළ යාමක්ද ණය අවදානමේ සංරක්ෂකය. ඒ මොකක්ද ඒ? දැන් අපි දන්නවා මේ තරා විරඳපලේ සහ
ආර්ථිකයේ එක්තරා ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය කියලා කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම කියලා. මේ ණය ශ්‍රේණිගත කිරීම සඳහා ආයතන තියෙනවා. ආයතන. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන. එතකොට මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් මොකද කරන්නේ? ණය ශ්‍රේණිගත කිරීම ආයතන වලින් ප්‍රධාන ආයතන අරගෙන ඒවයි ණය ශ්‍රේණිය පිළිබඳ වාර්තාවක් නිකුත් කරනවා. ඒ වාර්තාව ඒගොල්ලෝ මහජනතාවට නිකුත් කරනවා, ප්‍රසිද්ධියට පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ණය ශ්‍රේණිය යම්කිසි විදියකින් පහළ ගියොත් යම්කිසි ආයතනයක ඒ ආයතනයේ කීර්තියට ඒක හොඳ නැහැ. ඒක අවදානමක්. ණය අවදානමේ කොටසක් ඒක. ඉතින් ඒක තමයි මේ බොහෝ වෙලාවට ගනුදෙනුකරුවන්ට සිද්ධ වෙන දේ. ගනුදෙනුකරුවන්ට අපි ණය දෙන වෙලාවේදී ඒගොල්ලෝ එක්තරා ශ්‍රේණියක ඉන්නවා, හොඳ ශ්‍රේණියක. හැබැයි ණය දීලා යම්කිසි කාලයක් යද්දී ඔහුගේ ණය ශ්‍රේණිය පහළ යාමක් සිදු වෙනවා කියලා කියන්නේ ඔහුගේ ණය අවදාන වැඩි වුණා කියන එක. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සමහර ණය අපි දෙනකොට ප්‍රදානය කරනකොට අපි ඒ ණය වැඩි වශයෙන් එක කණ්ඩායමකට දුන්නා. එක කර්මාන්තයකට දුන්නා. එතනදී සංකේන්ද්‍රණ අවදානම කියලා එකක් ඇති වෙනවා. සංකේන්ද්‍රණය කියන එකේ අදහස තමයි ණය දීමේදී අපි එකම කණ්ඩායමකට ණය ප්‍රදානය කිරීම. එහෙම නැත්නම් එකම ප්‍රදේශයකට පමණක් ණය ප්‍රදානය කිරීම. දැන් උදාහරණයකට අපි හිතමු බැංකුවක් තියෙනවා. ඒ බැංකුවේ ණය දීලා තියෙන ඒවා දිහා බැලුවම එහි ණය වැඩි වශයෙන්ම දීලා තියෙන්නේ බස්නාහිර පළාතට. බස්නාහිර පළාතේ ගනුදෙනුකරුවන්ට. අනිත් පළාතට ගනුදෙනුකරුවන්ට ණය දීලා නැහැ වගේ. එහෙමනම් අපි කියනවා ඒක කන්සන්ට්‍රේෂන් රිස්ක් එකක් තියෙනවා. කියන සංකේන්ද්‍රණ අවදානමක් තියෙනවා කියලා. මොකද යම් විදියකින් බස්නාහිර පළාතට කිසියම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණොත් මුළු ණය කලඹම අවදානමට ලක් වෙනවා. හැබැයි එහෙම නෙමෙයි ඒක අපි හිතමු ඒක බෙදලා තිබුණා කියලා හොඳට. බස්නාහිර පළාතට ණය දීලා තියෙනවා, මධ්‍යම පළාතට ණය දීලා තියෙනවා, වයම් පළාතට ණය දීලා තියෙනවා. ඔය ආදි වශයෙන් අනිත් පළාත් වලටත් සෑහෙන ප්‍රමාණයක් ණය දීලා තියෙනවා. එතකොට බස්නාහිර පළාතේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් බස්නාහිර පළාතට විතරයි ඒ බලපාන්නේ. අනිත් තැන්වල ණය දීලා තියෙන හින්දා ඒවෙන් ලාභයක් ලැබෙනවා. දැන් සංකේන්ද්‍රණය කියන්නේ ඒකයි. ඒතකොට අපි යම් කිසි එකකට විතරක් අපි වැඩි සැලකිල්ලක් දක්වලා ඒක විතරක් කරන්න ගියොත් තමයි අපිට මේ සංකේන්ද්‍රණ අවදානම ඇති වෙන්නේ. ඒක සමහර ව්‍යාපාර අංශය වෙන්න පුළුවන්, පුද්ගල භාවය වෙන්න පුළුවන්, යම් කිසි දීලා තියෙන ණය ස්වභාවය වෙන්න පුළුවන්. මේ කිසි දෙයක සංකේන්ද්‍රණයක් ඇති නොවෙන්න තමයි වග බලා ගන්න ඕන. මෙන්න මේවා තමයි අවදානමක් ඇති වෙන්න හේතු. ණය අවදානම ඇති වෙන්න හේතු තමයි මේ තියෙන්නේ. අදාළ පාර්ශවකරු කියන්නේ ගනුදෙනුකරුගේ කර්මාන්ත පරිසරය. ඔහුගේ සමාගමේ තත්ත්වය. ඔහුගේ සමාගම කළමනාකරණය කිරීමේ ගුණාත්මක භාවය. ඔහුගේ මූල්‍ය තත්ත්වය. ඒ වගේම සුරකුමක් දෙනවා නම් සුරකුමේ ගුණාත්මක භාවය. මෙන්න මේ කාරණා මත තමයි ණය අවදානම තීරණය වෙන්නේ. අපි මෙන්න මේ දැන් අපි ණය දෙන්න ඉස්සෙල්ලා අපි මේ විදිහේ අගයීමක් කරනවා ගනුදෙනුකරුවෝ සම්බන්ධයෙන්. ඒ අගයීම් ක්‍රමයට අපි කියන්නේ පංචස්තම්භ අගයීම කියලා. 5 pillar analysis. 5 pillar evaluation කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දැන් මේවා තමයි හේතු. අවදානම ඇති වෙන. ඒත් අපි බලනවා කර්මාන්ත පරිසරය හොඳයිද? හොඳට දියුණු වෙන කර්මාන්තයක්ද? එහෙම නැත්නම් මේක වැළලී යන කර්මාන්තයක්. දැනට බහින කලාවේ තියෙන කර්මාන්තයක්. ඒ ආදි වශයෙන් අපි බලන්න පුළුවන්. දැන් මේ කර්මාන්තවල තියෙනවා ලයිෆ් සයිකල්. ඒ කියන්නේ ජීවන චක්‍රයක් තියෙනවා. දැන් මේ කර්මාන්තයේ ජීවන චක්‍රය ඒක බොහොම පල්ලෙහා නම් ඉන්නේ. ඒ කියන්නේ බහින කලාවේ නම් ඉන්නේ. ඒ කියන්නේ පිරියන කලාවේ නම් ඉන්නේ. එතකොට අපිට මේ කර්මාන්ත පරිසරය අනුව විශාල අවදානමක් තියෙනවා. සමාගමේ තත්ත්වය. ඒ කියන්නේ සමහර සමාගම් තියෙනවා ඊ타මත්ම නායකත්ව මට්ටමක ඉන්නවා. කියන්නේ තරංකාරීත්වයේ ඊ타මත්ම ඉහළ මට්ටමක ඉන්නවා. සමහර සමාගම් තියෙනවා ඒක එච්චර ඉහළ මට්ටමක නැහැ. මධ්‍යම මට්ටමක ඉන්නවා. මේ සමාගමේ තත්ත්වය අනුවත් මේ අවදානම ඇතිවීම තීරණය වෙනවා. දැන් අපි හිතමු සමාගමක් ඉන්නවා කියලා ඊ타මත්ම හොඳ
තරංකාරී මට්ටමක එහෙනම් ඒ අවදානම අඩුයි. ණය අවදානම අඩුයි. ඊළඟට මේ ආයතනයේ කළමනාකරණය කරන කණ්ඩායම කොච්චර ගුණාත්මක විදිහට මේ කළමනාකරන ක්වොලිටි එක කොහොමද කළමනාකරණය. ඒ අනුවත් අවදානම තීරණය වෙනවා. ඊළඟ ආයතනයේ මූල්‍ය තත්ත්වය, මුදල් තත්ත්වය. ඊළඟ දැන් අපි දන්නවා ණයක් අපි ප්‍රධාන බැංකුව ප්‍රදානය කරද්දී මේ ණය අපි දන්නවා අවිනිශ්චිත භාවයන් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒකට අපි සුරකුමක් හැටියට අපි සුරකුමක් ගන්නවා. ඒ සුරකීමේ ගුණාත්මක භාවය ඇත්තටම ණය ප්‍රදානයේදී ඇති වෙන අවදානම අඩු කරන්න හේතු වෙනවා. වෙනත් හේතු. කේවල පාර්ශ්ව නිරාවරණය කියන්නේ එකම එක පුද්ගලයෙකුට විතරක් ණය දෙන එක. ඊළඟ විශාල පරිමාණයේ ණය ගණන් සිදු කරන එක. ඊළඟ ණය කලමේ සංයුතිය. මෙන්න මේවත් වෙනත් හේතු වලට තියෙනවා මේ ණය අවදානමට. මේවා තමයි ණය අවදානම යාමනය කිරීම කියලා කියන්නේ ණය අවදානම අඩු කරන්න තියෙන කොටස් මේ තමයි. දැන් මම මේ ස්ලයිඩ්ස් වලින් මෙහෙම කියාගෙන ගියාට මේක අපිට එක සැරේටම තේරෙන්න නම් අපි මේ කටයුත්තේ යෙදලා ඉන්න ඕන. හැබැයි යෙදලා ඉන්නේ නැති අය තමයි මෙතන වැඩිපුර ඉන්නේ. ඒ නිසා මම හිතනවා මේ වගේ කෙටි හැඳින්වීමක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. නමුත් අපිට මේ සම්බන්ධයෙන් ගැටලු දෙක තුනක් සාකච්ඡා කරද්දී ඔබට අවශ්‍ය කරන දැනුම ලැබෙයි කියලා මම උපකල්පනය කරනවා. දැන් බලන්න මේකේ තියෙන ණය අවදානම යාමනය කිරීම කියන්නේ මේ මිටිගේට් කරන එක. ඒ කියන්නේ අඩු කරගන්න එක. යාමන යාන්ත්‍රණ. పూర్ව ප්‍රධාන ඇගයීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ණයක් දෙන්න ඉස්සෙල්ලා ගනුදෙනුකරුව සහ ගනුදෙනුකරුගේ ව්‍යාපාරය අගයීමකට ලක් කරනවා. ඒක තමයි పూర్ව ප්‍රධාන ඇගයීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඊළඟට ශ්‍රේණිගත කිරීම. අභ්‍යන්තර හෝ බාහිර ශ්‍රේණිගත කිරීම. මොකක්ද ඒ කියන්නේ? ණය ශ්‍රේණිය සොයා ගැනීම. ණය ශ්‍රේණිය සොයාගත්තම අපිට පුළුවන් මේ ණය දුන්නොත් කොච්චර අපි අවදානමකට මුහුණ දෙනවද කියලා බලන්න. ඊළඟ ණය ප්‍රදානය කිරීමේදී පවරලා අධිකාර ව්‍යුහය. ඒ කියන්නේ මේ ණය ප්‍රදානය කරනකොට එක එක්කිනාට එක එක ඔතොරිටිස් ඒ කියන්නේ අධිකාරී බලයක් පවරලා තියෙනවා. එතකොට මේ තනි පුද්ගලයෙකුට විශාල අධිකාරී බලයක් පවරන්නේ නැහැ. මේක එක්තරා විදිහක බෙදලා තියෙන්නේ. මේ ගොඩක් එක එක්කිනාට වෙන වෙනම තමයි මේක පවරලා තියෙන්නේ. එතකොට මේ අධිකාරී ව්‍යුහය අනුව තමයි ණය ප්‍රදානය සිද්ධ වෙන්නේ. උදාහරණයක් කියනවා නම් අපි හිතමු ලක්ෂ 5ක ණය මුදලක් තමයි දෙන්න පුළුවන් උපරිම ණය මුදල කියලා අපි හිතමු ශාඛාවක. ඒක ලක්ෂ 10ක් වෙනවා නම් ඒ ශාඛාවේ කළමනාකාරීත්වයට ණය දෙන්න බෑ. ඒතකොට ඒක ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා දිස්ත්‍රික් කාර්යාලයට. ඊළඟට අපි හිතමු ඊටත් වඩා වැඩි ණය මුදල නම් දිස්ත්‍රික් කාර්යාලයට දෙන්නත් බෑ ඒක පළාත් කාර්යාලයට. ඔය ආදි වශයෙන් මේ ණය ප්‍රදානය කිරීමේදී අධිකාරී ව්‍යුහයක් තියෙනවා. ඊළඟට සමහර ණය විශාල ණය ප්‍රදානය කරන්න ඒ අධිකාරී ව්‍යුහයටත් ඉඩ දීලා නැහැ. කමිටුවක් ඕන ඒක ඒ තීරණය ගන්න. දැන් මම හිතනවා ඔබට පැහැදිලි වෙයි මේ අවදානම කළමනාකරණය කරන මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. මොකද ණය දෙන ප්‍රමාණ යම්කි සීමා කිරීම වලට යටත් වෙනවා. ඒකට දැන් කෙනෙකුට පුද්ගලයෙක් හැටියට එයාට ණයක් දෙන්න පුළුවන්. හැබැයි එයාට තනියම ණයක් දෙන්න බෑ. තවත් එක්කෙනෙක් එකතු වෙලා දෙන්න පුළුවන් යම් කිසි ගාණක් තියෙනවා. ලක්ෂ 5ක් කියමුකෝ. ඊට වඩා ණය යාට දෙන්න බෑ. ඊට වඩා ණයක් එයා දෙනවා නම් එයා ඒක ඉදිරිපත් කරන්න ඕන ඊට උඩ ඉහළෙන නිලධාරියට. ඊටත් වැඩි නම් ඊටත් ඉහළ නිලධාරීන්ට දෙන්න ඕන. ඒ වගේ එක්තරා ව්‍යුහයක් තියෙනවා. දැන් මොකද්ද ඒකේ එහෙම කරන එකේ තේරුම? නැත්තම් වෙන්නේ මොකද මේ මිනිස්සු කිසිම පාලනයක් නැතුව ණය විශාල වශයෙන් දීලා අවදානම වැඩි කරගන්නවා. ඒ නිසා තමයි මේ විදිහේ ක්‍රියාවලියක් ඇති කරලා තියෙන්නේ. ඊළඟට තව ක්‍රියාවලියක් තියෙනවා බැංකුවල. විශේෂයෙන් වාණිජ බැංකුවල විශාල ණය විතර මිලියන 100ට වඩා වැඩි ණය කියලා. එවැනි ණයක් දෙනකොට තනි පුද්ගලයින්ට පුද්ගලයන් කීප දෙනෙකුට ඒ තීරණය ගන්න බෑ. ඒකට විශේෂ කමිටු තියෙනවා. ණය කමිටුව කියලා. ඒ ණය කමිටුවේ තීරණය අනුව තමයි ණය දෙන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ. එතකොට අපිට අනිත් අයට සිද්ධ වෙන්නේ ණය කමිටුවට ඉදිරිපත් කිරීම. ඒ යෝජනාව ඉදිරිපත් කරන ණය කමිටුවට. එතකොට ණය කමිටුව තමයි තීරණය ගන්න ණය දෙනවද නැද්ද කියලා. ඊළඟ ණය කළමනාකරණය කියලා කියන්නේ දැන් ණය දුන්නට පස්සේ අපි විශේෂ අපි දැන් අපි යම් කිසි ශාඛාවක් ගත්තොත් ඒ ශාඛාවේ ණය මුදල් දීලා දෙනවා 1000ක් කියලා. ඒ 1000ටම එකතු කරලා ගත්තම අපි කියන ණය කළඹ කියලා. ඒතර ඒක අපි සමස්තයක් වශයෙන් කළමනාකරණය කිරීම තමයි ණය කළඹ කළමනාකරණය කිරීම කියලා කියන්නේ. පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා.
ඊළඟට සුරැකුම් ලබා ගැනීම හා පවත්වාගෙන යාම. දැන් සමහර ණය සම්බන්ධයෙන් අපිට යම්කි සැකයක් තියෙනවා. මොහුට ඉදිරියේදී මේ ණය ගෙවන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා වගේ සැකයක්. ඒ සැකයක් තියෙන අවස්ථාවකදී අපි ඒ ණය මුදල සුරක්ෂිත කිරීම සඳහා සුරැකුමක් ලබා ගන්නවා. ලබාගෙන ඒක සුරැකුම් පවත්වාගෙන යනවා. ඊළඟට අප ලබා ගන්න පුළුවන් ඕන නම් වෙනත් ආකාරයකට. එහෙම නැත්නම් ණය ව්‍යුත්පන්න උපකරණ කියලා જાතියක් තියෙනවා. ඒකෙන් පුළුවන් මේ ණය මුදලේ තියෙන අවදානම අඩු කරගන්න. මෙන්න මේවා තමයි සාමාන්‍යයෙන් ණය අවදානම යාමනය කරන්න පාවිච්චි කරන උපක්‍රම. මෙන්න මේවා තමයි දල කියන්නේ අපි මේ ගැන කතා කරා කාර්ය සාධන යටතේ මේ ගැන අපි සාකච්ඡා කළා. එතකොට දල අප්‍රිය ණය අනුපාතය ඒක එක දර්ශකයක්. ණය අවදානම සම්බන්ධයෙන් දල අප්‍රිය ණය බෙදීම ප්‍රදානය කරන මුල් ණය මේක අපි කරලා තියෙනවා. දැන් අපි බැංකු දෙකක් අරගෙන ඒ බැංකු දෙකේ දල අප්‍රිය ණය අනුපාතය සංසන්දනය කරොත් අපිට කියන්න පුළුවන් වඩා හොඳ අවදානම් කළමනාකරණයක් තියෙන මොන බැංකුවේද කියලා. දැන් බලන්න මේ සරල යාමනික වාර්තාකරණය කියන එක ප්‍රධාන දර්ශක තමයි දල අප්‍රිය ණය අනුපාතය. ඒක අපි ලබා ගන්න දල අප්‍රිය ණය බෙදීම ප්‍රදානය කරන මුල් ණය වැඩි කිරීම 100. සුද්ධ අප්‍රිය ණය අනුපාතය කියන්නේ අප්‍රිය ණය වලින් ප්‍රතිපාදන අඩු කරලා මේක අපි කතා කරලා තියෙනවා. ඊළඟ ප්‍රතිපාදන ආවරණය ගැන කිව්වා ශුද්ධ පොලි යාන්ත්‍රිකය අනිත් එක. දැන් ඇත්තටම කියනවා නම් මේ ශුද්ධ පොලි යාන්ත්‍රිකයත් ඇත්තටම ණය අවදානම ගැන හිතන්න පුළුවන්කම. මොකද යම්කිසි ආයතනයක බැංකුවක අප්‍රිය ණය ඉහළ යනවා නම් පොලි ආදායම අඩු වෙනවා සෑහෙන. ඒතර මේ ශුද්ධ පොලි යාන්ත්‍රිකයෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ශුද්ධ පොලි යාන්ත්‍රිකයේ උඟක් අඩු වෙනවා නම් බැංකුවක එතන එක හේතුවක් වෙන්න පුළුවන්. ණය අප්‍රිය වෙලා තියෙනවා. ඉවන්න නැතුව යනවා. හොඳයි. දැන් අපි දැනට සාකච්ඡා කළා අවදානම් වර්ග දෙකක් ගැන. ද්‍රවශීලතා අවදානම සහ ණය අවදානම ගැන. මම හිතනවා ඔබට ශ්‍රේණිගත කිරීම සම්බන්ධව දැන් ඔය බැංකු ශ්‍රේණිගත කිරීම ගැන තමයි කතා කරලා තින්නේ. ඔය වගේම ඇත්තම ශ්‍රේණිගත කිරීමක් අපි ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන්නේ ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පිළිබඳ හැඟීමක් ලබා ගන්න. දැන් නමුත් මේක සිද්ධ වෙන්නේ බොහෝ විට ඉතාමත්ම ඉහළ ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් පමණයි. නමුත් දැන් බැංකුවල තියෙනවා එක්තරා ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේදී අපි මොකද කරන්නේ? බැංකුවේ තියෙන යම්කිසි ක්‍රමයක් පාවිච්චි කරලා බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ශ්‍රේණියක් හොයාගන්න. ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීමක් කරනවා. ඒකට තමයි අපි කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම බැංකුව ඇතුලේ කියලා. ඒ කියන්නේ අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ ඒකට. උගක් බැංකුවල ඒ ක්‍රමවේදය දැන් පාවිච්චි කරනවා. එතකොට පුළුවන් බැංකුව වලට මේ ණය ශ්‍රේණිය කුමක්ද කියලා තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ ණය ශ්‍රේණිය කුමක්ද කියලා දැනගන්න. ඉතින් මේක ඉතාමත් වැදගත් වෙනවා මේ ණය ශ්‍රේණිය දැන ගැනීම. මොකද ණය ශ්‍රේණිය ගත්තම අපිට යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන් එම පුද්ගලයාගේ ණය අවදානම සම්බන්ධයෙන්. දැන් අපි හිතුවොත් එහෙම යම් විදියකින් මොහුගේ ණය ශ්‍රේණියෙන් කියවෙන අවදානම ගොඩක් වැඩි කියලා. එතකොට මේ බැංකුව මොකද කරන්නේ? එවැනි පුද්ගලයන් ණය ප්‍රදානය කරන්න නැතුව ඉන්න තමයි ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවල්. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා ණය ප්‍රදානය කරද්දී ණය ගන්න පුද්ගලයාගේ ණය ශ්‍රේණිය ගැන සලකන්නේ නැතුව යම්කි සංවර්ධන අරමුණු වෙනුවෙන් ණය දෙනකොට එතකොට අපි වෙනත් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. ඒ ක්‍රමවේදවලදී අපිට සිද්ධ වෙනවා වෙනත් උපයෝගී මාර්ග උපයෝග කරන්න වෙන යම්කිසි අරමුදල් ප්‍රවාහයන් පාවිච්චි කරන්න ඒ වගේම වෙනත් ආයතන වලින් අරමුදල් ලබා ගන්න ආදී වශයෙන් දේවල් සිද්ධ වෙනවා. එවැනි කටයුතු කරනවා සමහර වෙලාවට. නමුත් මම සාමාන්‍යයෙන් ණය ගනුදෙනු වලදී එහෙම නැත්නම් ණය ප්‍රදානය කිරීමේදී බැංකුවක තියෙන ප්‍රධාන ක්‍රමවේදය තමයි මේක. හොඳයි. දැන් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරපු අවදානම් තමයි ද්‍රවශීලතා අවදානම කියන එකයි
ණය අවදානම කියන එකයි. ඒතර ද්‍රවශීලතා අවදානම අපිට මනින්න පුළුවන් ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි අර අපි කියපු දර්ශක පාවිච්චි කරන එක. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය, ණය තැන්පතු අනුපාතය ආදී වශයෙන් තියෙන අනුපාත. තව විදිහක් තියෙනවා අපිට පුළුවන් පරිණති විශ්ලේෂණයක් කරලා බලන්න මොන පරිණති ගුණවලද ශුද්ධ මුදල් ප්‍රවාහය ඍණ වෙන්නේ කියලා. එවැනි අවස්ථාවකදී අපිට එතන ද්‍රවශීලතා ගැටලුවක් මතුවේ කියලා හිතන්න පුළුවන්. ඒ තව විදියක් ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම. ඊළඟ ණය අවදානම බලනකොට ණය අවදානම කොහොමද කියලා බලන්න අපිට පුළුවන් කිහිපයක් පාවිච්චි කරන්න දර්ශක සහ දර්ශකයන් පාවිච්චි කරන්න පුළුවන්. එක දර්ශකයක් තමයි දල අප්‍රිය ණය අනුපාතය, ඊළඟට ශුද්ධ අක්‍රිය ණය අනුපාතය, ඊළඟට ප්‍රතිපාදන ආවරණය. ඔන්න ඔය දර්ශක තුනම අපිට පාවිච්චි කරන්න පුළුවන් ණය අවදානම කොයිතරම් හොඳට කළමනාකරණය වෙනවද කියලා බලන්න. මේක ඇවිල්ලා සංසන්දනාත්මකයි. ඒ කියන්නේ අපිට බැංකු දෙකක් අරගෙන බලන්න පුළුවන්. ඒ බැංකු දෙකේම සංසන්දනය කරනවා. දල අක්‍රිය ණය අනුපාතය සංසන්දනය කරනවා. ශුද්ධ අක්‍රිය ණය අනුපාතය සංසන්දනය කරනවා. ප්‍රතිපාදන ආවරණ සංසන්දනය කරනවා. එතකොට අපිට මේ කාරණා තුනෙන් අපිට පුළුවන් බැංකුවක් කොහොමද ණය අවදානම කළමනාකරණය වෙන්නේ, ඒ වගේම කොච්චර හොඳට ප්‍රතිපාදන යොදලා තියෙනවද, කොච්චර ප්‍රවේශම් සහගතව මේක කරනවද කියන එක බලන්න අපිට පුළුවන් වෙනවා ඒ කියන දර්ශක වලින්. දැන් සමහර අයගේ ප්‍රශ්න තියෙනවා මේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධව. මේමයි. දැන් AAA කියන ණය ශ්‍රේණිය ඇත්තටම බැංකුවකට තියෙනවා නම් ඒ බැංකුව ණය ශ්‍රේණිය අතින් ඉහළ මට්ටමක තියෙන බැංකුවක්. ඒකේ අදහස තමයි කවුරු හරි කෙනෙක් එම බැංකුවට ණය මුදලක් දුන්නොත් ඒ ණය මුදල ආපසු ගෙවන්න බැරි වීමේ හැකියාව ඉතාමත්ම අඩුයි. ඩිෆෝල්ට් වෙන හැකියාව ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ 0.0කට කිට්ටුයි. ඒ කියන්නේ මේ හැකියාව තියෙනවා 0.001ක හැකියාවක් වගේ තමයි තියෙන්නේ. දැන් අපි ඩබල් A කෙනෙක් ගත්තොත් ඩබල් A වල තියෙනවානේ අපිට අවස්ථා තුනක්. ඩබල් A ප්ලස් තියෙනවා, ඩබල් A තියෙනවා, ඩබල් A මයිනස් තියෙනවා. ඩබල් A ප්ලස් කියන එක එකත් ඇත්තටම හොඳ තත්වයක්. හැබැයි අරිට වඩා පොඩ්ඩක් පහළයි. දැන් 0.001 නම් අතන තියෙන නොගෙවීමේ හැකියාව මෙතන 0.0 දැන් මම 0.3ක් උයි එකයි කිව්වේ 0.2 එක වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනසක් තමයි මේ ඩබල් A ප්ලස් එකට තියෙන්නේ. ඔය ආදි වශයෙන් අපිට මේක පල්ලෙහාට යනකොට සාමාන්‍යයෙන් අපි මේ ණය ශ්‍රේණි ගැන සැලකද්දී අපි කියනවා ට්‍රිපල් A වල ඉඳන් ට්‍රිපල් B දක්වා ණය ශ්‍රේණි තියෙන ආයතන වලට අපි කියනවා ඒවා ආයෝජන මට්ටමේ ණය ශ්‍රේණියක් තියෙන ආයතනයක් කියලා. ආයෝජන මට්ටමේ ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් ට්‍රිපල් B දක්වා. ට්‍රිපල් B වලින් පල්ලෙහාට ගියාම ඒක ආයෝජන මට්ටමට අයිති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ අවදානම් පොඩ්ඩක් වැඩි. අපි ඒගොල්ලන්ගේ මට්ටමට කියනවා සමපේක්ෂණ මට්ටම කියලා. ඒ කියන්නේ ස්පෙකියුලේටිව් ග්‍රේඩ්. ඒ ණය ශ්‍රේණිය ගැන කතා කරනවා නම් හරි. ඉතින් අපිට මේ ණය ශ්‍රේණිය ගැන ගොඩාක් දීර්ඝ සාකච්ඡාවක් මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන මම ණය ශ්‍රේණිය ගැන කිව්වේ ණය ශ්‍රේණියේ අඩුවීමක් වෙනවා නම් ඒ අඩුවීම ණය අවදානම් වැඩි කිරීමක් කියලා. ඒක විතරයි මම මෙතන මට කියන්න අවශ්‍ය වුනේ. රයිට්. මම හිතනවා ඔබ ඒ ගැන සෑහෙන්න උනන්දුයි කියලා ඒ ණය ශ්‍රේණිය සම්බන්ධයෙන්. දැන් මම හිතනවා ඔබ මම අර ඉස්සෙල්ලා ප්‍රසන්ටේෂන් එකේ පෙන්නන එක ආයෙ හැදුවා. දැන් හැබැයි මම ප්‍රසන්ටේෂන් එකේ ඉන්නේ දැන් සාමාන්‍යයෙන් විස්තර කිරීමක දැන් මම ඉන්නේ. ඔබට දැන් මතක ඇති අපි ඉස්සෙල්ලා කතා කරපු දේවල් අනුව අපි දැන් මේ අවස්ථාව වෙනකොට ද්‍රවශීලතාවය ගැන අපි හැඟීමක් අරගෙන තියෙනවා. ඊළඟට ණය අවදානම ගැන
ඇඟීමක් අරගෙන තියෙනවා. ඒක අපි නැවත වරක් අපි යමු අපේ පැහැදිලි කිරීමට ප්‍රසන්ටේෂන් එකට. හොඳයි. දැන් අපි මේ අන්තිමට කතා කරේ දර්ශකයන් සම්බන්ධයෙන් ණය අවදානම් සම්බන්ධ. අපි යනවා ඊළඟට වෙළඳපොළ අවදානම කියන එකට. දැන් අපි මෙතෙක් වෙලා කතා කරා අවදානම් වර්ග දෙකක් ගැන. එකක් ද්‍රවශීලතා අවදානම්, අනිත් එක ණය අවදානම්. දැන් අපි කතා කරන්න යන්නේ වෙළඳපොළ අවදානම ගැන. බලමු මොකක්ද වෙළඳපොළ අවදානම කියන්නේ කියලා. දැන් මම ටිකක් සාකච්ඡා කරා වෙළඳපොළ අවදානම ගැන. වෙළඳපොළ තත්ත්වයන් ඇති වෙන වෙනස් වීම නිසා ව්‍යාපාර සිදුවිය හැකි අලාභ වලින් පැන නගින අවදානම තමයි වෙළඳපොළ අවදානම කියලා කියන්නේ. මම හිතනවා ඔබට මේ ප්‍රසන්ටේෂන් එක පේනවායි කියලා. රයිට්. හොඳයි. එතකොට මෙම තත්ත්වයන් රඳාපවතින වෙළඳපොළ පවතින පොලි අනුපාතය. මෙන්න මේවා තමයි අපි වෙළඳපොලේ සැලකිලිමත් වෙන්නේ. මෙන්න මේ දේවල් ගැන. ඒ දේවල් වල වෙනස් වීම තමයි මේ වෙළඳපොළ අවදානමට හේතු වන්නේ. දැන් අපි දන්නවා පොලි අනුපාත වෙනස් වුණා පහුගිය දවස්වල. පොලි අනුපාත අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පොලි අනුපාත අඩුවීම කොහොමද රිස්ක් එකක් වෙන්නේ කියලා. එක කණ්ඩායමකට ඒක රිස්ක් එකක් වෙනවා. දැන් අපි දන්නවා හොඳ උදාහරණයක් දන්නවා. දැන් අපි විශ්‍රාමික ප්‍රජාවක් ඉන්නවා ලංකාවේ. ඒ විශ්‍රාමික ප්‍රජාවගේ ආදායම වෙන්නේ විශ්‍රාම වැඩිපුරට අමතරව තමන්ගේ තැන්පතු මුදල් වලින් ලැබෙන පොලිය. පොලිය අනුපාත අඩුවීම නිසා මොකද වුනේ? මේ තැන්පතු මුදල් වලින් ලැබෙන පොලිය හොඳටම අඩු වුණා. ඒතර ඒගොල්ලන්ට ඒක අවදානමක් නේ. ඒ නිසා පොලිය අනුපාත අඩුවීම කියන එක අවදානමක් වෙන්න පුළුවන් කට්ටියකට. අවදානම නොවෙන්නේ ඒක ණය ගත්ත අයට සමහර විට. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඊළඟ විනිමය අනුපාත කියන එක. විනිමය අනුපාත නම් දැන් හැමෝටම අවදානමක් වෙනවා. මොකද දැන් පිටරටින් බඩු ගෙන්නන අයට වියදම වැඩි වෙනවා. විනිමය අනුපාතය ඉහළ යාමේදී. ඊළඟ ද්‍රව්‍ය මිල. දැන් අපි දන්නවා පොලි අනුපාත අඩු වුණයි කියලා කිව්වට ද්‍රව්‍ය මිල නම් හැම එකම වගේ වැඩි වෙලා තියෙනවා. ඒතකොට ඒක විශාල අවදානමක්. පාරිභෝගිකින් අවදානමක්, ඒ වගේ ව්‍යාපාරිකින් අවදානමක්, හැමෝටම අවදානමක්. ඊළඟ කොටස් මිල. මේ සියලුම දේවල් වලින් ඇතිවන උච්චාවචනයන් නිසා තමයි වෙළඳපොළ අවදානම ඇති වෙන්නේ. දැන් මේ අවදානම බැංකුවේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන්. අපි කියනවා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු විදිහට අපි ගනුදෙනු වර්ග තුනක් ගැන කිව්වනේ. බැංකු පොතේ ගනුදෙනු කියලා කිව්වා, වෙළඳ පොතේ ගනුදෙනු කිව්වා, ශේෂ පත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා කිව්වා. ඒ මොනම ස්ථානයක හරි මේ වගේ උච්චාවචනයන් නිසා මේ වෙළඳපොළ අවදානම ඇති වෙන්න පුළුවන්. දැන් අපි ආයෝජනයන් ගැන බැලුවොත් බැංකුවක මේ ආයෝජනයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. අපි කියනවා මේ කොටස් දෙකට වෙළඳ ආයෝජන කියලා එක කොටසකට කියනවා. අනිත් කොටසකට කියනවා පරිණතියේ පවත්වාගෙන යන ආයෝජන කියලා. මොකද්ද මේකේ වෙනස? වෙළඳ ආයෝජන කියලා කියන්නේ අපිට අවස්ථාව ලැබිච්ච ගමන් අපිව විකුණනවා. එවැනි ආයෝජන වලට කියනවා වෙළඳ ආයෝජන කියලා. තව જાතියක් තියෙන ආයෝජන ඒවා අපි ඒකේ පරිණතිය වෙනකම්ම තියන් ඉන්නවා. ඔය දෙක තමයි කොටස් දෙක. මේ වෙළඳ කියන කොටසට අයත් ආයෝජනයන් නිතිපතා වෙළඳපොළ තත්ත්වයට අනුව 탁සේරු කරන්න ඕන. ඒක තමයි ගණකාධිකරණ න්‍යාය. නියාමන රෙගුලාසි යටතේ ගණකාධිකරණ න්‍යායට අනුව වෙළඳ කියන කොටසට අයත් ආයෝජනවල හැමදාම මිල වෙළඳපොලේ මිල අනුව ඒක අගය හරි ගස්සන්න ඕන. එතකොට දැන් මෙන්න මේ කාරණාව නිසා සමහර වෙලාවල් ඇති වෙනවා. අපි හිතමු වෙළඳ කියන ආයෝජන අංශයේ තියෙන වත්කම් වල වෙළඳපොළ වටිනාකම අඩු වුණොත් එහි වටිනාකම අඩු වෙනවා. 탁සේරු කිරීම නිසා දිනපතා. මේ අඩුවීම අලාභ මට්ටමක් හිට පෙන්වන්න කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම අපිට සිදුවෙන එක වෙළඳපොළ අවදානමක්. විදේශ විනිමය වටිනාකමකට ඕක වෙන්න පුළුවන්. සමාගම් කොටස් වලට මේක වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ අවදානම ඇති වෙන්නේ මිලෙහි ඇති වෙන වෙනස් වීම නිසා. ඒතර මිල අඩුවීමක් වුණොත් ඇත්තටම අවදානමක් වෙනවා බැංකුවට. මිල වැඩිවීමක් වුණොත් ඒක ලාභයක් වෙනවා වගේම මිල අඩුවීමක් වුණොත් අවදානම බවට පත් වෙනවා.
ඊළඟට අපි කතා කරනවා පොලි අනුපාත අවදානම කියලා විශේෂ දෙයක්. මේක වෙළඳපොළ අවදානමේම කොටසක්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වෙළඳපොළ අවදානම ඇති වෙන්නේ වෙළඳපොලේ තියෙන යම් පරාමිතිකයන් වල ඉහළ පහළ යාම නිසා කියලා. මොනවද මේ වෙළඳපොලේ තියෙන පරාමිතිකයන්? එකක් තමයි පොලි අනුපාත. අනිත් එක තමයි විනිමය අනුපාත. අනිත් එක තමයි ද්‍රව්‍ය මිල. අනිත් එක තමයි කොටස් මිල. එතකොට පොලි අනුපාත අවදානම ඉහළ පහළ යාම නිසා පොලි අනුපාතයේ ඉහළ පහළ යාම නිසා ඇති වෙන අවදානමට කියන්නේ පොලි අනුපාත අවදානම. ඒක වෙළඳපොළ අවදානමේම එක්තරා කොටසක්. දැන් බලන්න මම මේ මුලින්ම කියලා තියෙන සංකල්පය වෙළඳපොළ පොලි අනුපාත වෙනස් වීමත් සමග සියලුම පොලි සංවේදී වත්කම් සහ වගකීම් අලුත් පොලි අනුපාත වලට අනුව මිල නියමුණු ඇත. මේ විවිධ පරිණතින්ට අයත් වත්කම් සහ වගකීම් වලට බලපායි. දැන් අපි දන්නවානේ වෙළඳපොලේ පොලිය වෙනස් වෙනවා කියලා කියන්නේ. පොලි අනුපාතය වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වීම බලපානවා පොලි අය කරන එහෙම නැත්නම් පොලි ගෙවිය යුතු වගකීම් වලට. එම්පතු වලටත් ඒක බලපානවා. ඊට ණය මුදල් වලටත් ඒක බලපානවා. ණය මුදල් වලින් බැංකුවක ණය මුදල් වලින් සිද්ධ වෙන්නේ බැංකුවට ආදායමක් ලැබෙනවා. පොලි ආදායමක්. බැංකුවේ තැන්පතු වලට ගත්තම බැංකුවේ තැන්පතු වලින් සිද්ධ වෙන්නේ පොලි වියදමක්. දැන් අපි මොහොතකට හිතමු පොලි අනුපාත ඉහළ ගියයි කියලා. මොකද එතකොට වෙන්නේ? පොලි අනුපාත ඉහළ ගියොත් පොලි ආදායමට මොකද වෙන්නේ? පොලි ආදායම ඉහළ යනවා. පොලි ආදායම වගේම පොලි වියදමත් ඉහළ යනවා. ඒතර ඔය දෙකෙන් වඩාත් ඉක්මනට වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ පොලි ආදායම ඉහළ යන එකද වැඩිපුර වෙන්නේ පොලි වියදම ඉහළ යන එකද වැඩිපුර ඉන්නේ කියන එක මත තමයි සුද්ධ පොලි ආදායම ඉහළ පහළ යාම තීරණය වෙන්නේ. ඒ නිසා පොලි අනුපාත ඉහළ යාමකදී හෝ පහළ යාමකදී අපිට වැදගත් වෙන්නේ ඉහළ යාම හෝ පහළ යාමට වඩා එහි ප්‍රතිඵලයක් හැටියට සුද්ධ පොලි ආදායම ඉහළ පහළ යාම තමයි. සුද්ධ පොලි ආදායම ඉහළ යනවා නම් අපිට එතන ගැටලුවක් නැහැ. සුද්ධ පොලි ආදායම පහළ ගියොත් තමයි පොලි අනුපාත අවදානමේ බලපෑමක් ඇති වෙන්නේ. ඒක තමයි මෙතන මේ අපේ ස්ලයිඩ් එකේ විස්තර කරලා තියෙන්නේ. දැන් බලන්න එක්තරා බැංකුවක් ගැන මෙතන ඊළඟ ශේෂපත්‍රයක් පෙන්නලා තියෙනවා. මේ ශේෂපත්‍රයේ වත්කම් සහ වගකීම් පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන් බලන්න මේකේ වත්කම් පැත්තේ දැන් මේ වත්කම් අපි කොටස් දෙකකට බෙදලා තිනවා. පොලි සංවේදී වත්කම් කියලා. පොලි සංවේදී කියන එකේ තේරුම තමයි වෙළඳපොලේ පොලි අනුපාත වෙනස් වෙනකොට එම වත්කම් වල පොලි අනුපාත වෙනස් වෙනවා කියන එක තමයි පොලි සංවේදී කියලා කියන්නේ. හරි මේ මෙන්න මේ බැංකුවේ මේ සේරි වාණිජ කියන බැංකුවේ පොලි සංවේදී වත්කම් තියෙනවා බිලියන 500ක්. බිලියන වලින් තියෙන වත්කම් බිලියන 500ක් තියෙනවා. ඊළඟට ස්ථාවර පොලි වත්කම් තියෙනවා බිලියන 350ක්. මොකද්ද ස්ථාවර පොලිය කියලා කියන්නේ? වෙළඳපොලේ පොලි අනුපාතය වෙනස් වුණාට මේකේ පොලි අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා තව 150ක් බිලියන 150ක් තියෙනවා විපැයුම් රහිත. ඒ කියන්නේ ඒකට පොලියක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟ අනිත් පැත්ත බලමු. වගකීම් පැත්ත. වගකීම් පැත්තේ පොලි සංවේදී වගකීම් තියෙනවා 600ක්. බිලියන 600ක්. ස්ථාවර පොලි වගකීම් තියෙනවා බිලියන 220ක්. ඒ කියන්නේ ඒකට ස්ථාවර පොලියක් ගෙවන්නේ මාකට් එකේ එහෙම නැත්නම් වෙනද පොලිය වෙනස් වුණා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට ඉපයුම් රහිත එහෙම නැත්නම් මෙතන වියදමක් නැති වගකීම් තියෙනවා 100ක්. එතන මුළු වගකීම් තියෙනවා 920ක්. මෙතන මුළු වත්කම් තියෙනවා 1000ක්. ප්‍රාග්ධනය මේකට එකතු කරාම එනවා 1000. එතකොට 1000 සමාන වෙනවා දෙක. දැන් ඔබට යම්කිසි ඇඟීමක් ඇති මේ ශේරි වාණිජ බැංකුවේ ශේෂපත්‍රය ගැන. හොඳයි. අපි දැන් බලමු. මේකේ ඊළඟට කියලා තියෙන්නේ
සුද්ධ පොලි ආදායම සහ සුද්ධ පොලි යාන්ත්‍රිකය ගැන මෙතන පෙන්නුම් කරලා තියෙනවා. දැන් අපිට කියලා තියෙනවා ශීත බැංකුවේ ශේෂ පත්‍රයට අනුව සුද්ධ පොලි ආදායම සහ සුද්ධ පොලි යාන්ත්‍රිකය ගණනය කරන්න කියලා. හොඳයි අපි දැන් පොඩි අභ්‍යාසයක් තියෙනවා මෙතන. දැන් ඔබට දීලා තියෙනවා බැංකුවක ශේෂ පත්‍රයක්. ඉතාමත්ම සරල ශේෂ පත්‍රයක්. දැන් ඔබ හිතන්න එපා අපේ සැබෑ ජීවිතයේ බැංකුවක ශේෂ පත්‍රයක් දිහා බැලුවොත් මෙච්චර පැහැදිලි සහ සරල ශේෂ පත්‍රයක් ඔබට දකින්න හම්බෙන්නේ නැහැ. මේක මම අනිවාර්යයෙන්ම මම හිතලා කරපු එකක්. ඉතාමත්ම කෙටි සහ ඉතාමත්ම සරල ආකාරයෙන් තමයි මේක දාලා තියෙන්නේ. දැන් ඔබට පේනවා වත්කම් පැත්තේ තියෙන ඒවා මොනවද කියලා හරි පැහැදිලිව පේනවා. පොලි වලට සංවේදී වත්කම් මොනවද? අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ රේට් සෙන්සිටිව් කියලා. පොලි සංවේදී. මොකද්ද මේකේ අදහස? පොලි සංවේදී කියන එකේ අදහස තමයි වෙළඳපොලේ පොලි අනුපාත වෙනස් වෙද්දී එහි පොලි අනුපාත වෙනස් වෙනවා. පොලි සංවේදී නොවන වත්කම් කියන්නේ මොනවද? පොලි සංවේදී නොවන වත්කම් කියලා කියන්නේ වෙළඳපොලේ පොලි අනුපාතය කොච්චර වෙනස් වුණත් ඒ අනුපාත වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි පොලි සංවේදී නොවන ඒවා. ඒක අපි කියන්නේ ස්ථාවර පොලි කියලා. එහෙමත් කියන්න පුළුවන් නැත්නම් පොලි සංවේදී නොවන කියලා කියනත් පුළුවන්. ඊළඟට ඉපැයුම් රහිත කියන්නේ අපිට ඒකෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ, පොලියක් හම්බ වෙන්නේ නැහැ. වගකීම් පැත්තේ ඒ වගේ ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒකට පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපිට අපේ තියෙන ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? සුද්ධ පොලි ආදායම. ඒක හොයන්න. ඒ කියන්නේ පොලි ආදායම ගන්නවා, පොලි වියදම ගන්නවා. මේ දෙකේ වෙනස තමයි සුද්ධ පොලි ආදායම කියන්නේ. මම ඔබට පොඩි කාලයක් දෙනවා ඒක හොයන්න බලන්නේ. මේ වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය අරගෙන පොලි සංවේදී වත්කම් 500ක් තියෙනවා. එතකොට 108යි කියන්නේ එතන ආදායම 40ක් එනවා. මේ 350න් එනවා 38.5ක්. එතකොට මුළු ගාන 78.5. ඒක හරි. ඊළඟට මේ පැත්ත බැලුවම මෙතන 24ක් එනවා. මෙතන එනවා 13.2. එතකොට 37.2යි. හරි. එතකොට මම හිතන්නේ කීප දෙනෙක්ගේ උත්තර අරන් තිබුණා. දැන් සුද්ධ පොලි ආදායම කියලා කියන්නේ මෙතන තියෙනවා 78.5. මෙතන තියෙනවා 37.2. ඒ දෙක අඩු කරලා එන ගන්න උත්තරේ. ඒක තමයි උත්තරේ. එතකොට ඔව් 41.3යි. ඒක තමයි සුද්ධ පොලි ආදායම කියලා කියන්නේ. දැන් අපිට තව ටිකක් ඉස්සරහට ගියාම තව දෙයක් අපිට කරන්න පුළුවන් වෙනවා. මොකක්ද ඒ? සුද්ධ පොලි යාන්ත්‍රිකය හොයන්න පුළුවන් වෙනවා. සුද්ධ පොලි යාන්ත්‍රිකය හොයන්න පුළුවන් වෙනවා. ඒක හොයන්න බලන්න. එතකොට සුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ සුද්ධ පොලි ආදායම ඉපැයුම් වත්කම් වලින් බෙදන්න ඕන. ඉපැයුම් වත්කම් වලින්. දැන් ඔබ ගියොත් එහෙම අපි කියමු ආයසරක් ප්‍රසන්ටේෂන් එකට යමු බලන්න. right. දැන් බලන්න මේකේ තියෙනවා දැන් ඔබට ආව උත්තරයක් 40 ගානක් ආව උත්තරේ. දැන් මෙතන තියෙනවා කොච්චර තියෙනවද ඉපැයුම් වත්කම්? මුළු වත්කම් ප්‍රමාණය 1000යි. ඉපැයුම් රහිත වත්කම් 150යි. එතකොට ඉපැයුම් වත්කම් 850ක් තියෙනවා. එතකොට අර උත්තරේ අපි 850න් තමයි බෙදන්න ඕන. කීයද එන්නේ උත්තරය එතකොට? ඔව්. ඔව්. නෑ මේක 1000න් බෙදලා හරියන්නේ නෑ. මේක බෙදන්න ඕන 850න්. මොකද මම කිව්වා ඉපයුම් වත්කම් වලින් කියලා බෙදන්නේ. එතකොට හරි. 4.86යි කියන උත්තරේ හරි. දැන් ඔබට පැහැදිලි නේද කොහොමද කියලා මේ සුද්ධ පොලි ආන්තිකේ ගණනය කරන්නේ. ඊළඟට අපිට තියෙනවා
දැන් තවත් පොඩි අභ්‍යාසයක් තියෙනවා. වෙළඳපොළ පොලි අනුපාත 100%කින් වැඩි වෙන සහ 100%කින් අඩු වෙන අවස්ථාවලදී ඉහත අගයන් ගණනය කරන්න. දැන් කරන්න බලන්න ඒක. එතකොට 100%කින් වැඩි වෙන අවස්ථාව තමයි පළවෙනි එක. ඒ වෙලාවේදී කොච්චරද කියලා බලන්න ඕන සුද්ධ පොලි යාන්ත්‍රිකයේ ආදායම සහ සුද්ධ පොලි යාන්ත්‍රිකය. ඊළඟට එකකින් අඩු වෙනකොට බලන්න. මම හිතනවා දැන් ඔබට ඒක හොඳ අභ්‍යාසයක් කියලා. බලන්න කරලා බලන්න මේක කොහොමද එන්නේ කියලා. හොඳයි. දැන් මෙතනදී අපිට භාවිතා කරන්න වෙන කාරණාව තමයි මේ පොලි අනුපාත වෙනස් වීම බලපාන්නේ පොලි සංවේදී වත්කම් සහ වගකීම් වලට පමණයි. පොලි සංවේදී නොවන ඒවාට ඒක බලපාන්නේ නැහැ. ඔන්න ඕක තමයි කාරණාව. මෙතනදී ඔබට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා පොලි ආදායම බලන්න කොච්චර වැඩි වෙනවද කියලා 100%කින් වැඩි වෙනකොට. ඊළඟට වියදම කොච්චර වැඩි වෙනවද කියලා බලන්න. ඒක අපිට කරන්න පුළුවන් පහසු ක්‍රමය තියෙන්නේ දැන් පොලි අනුපාත වෙනස් වීම සිද්ධ වෙන්නේ පොලි සංවේදී වලට විතරයි. දැන් මට මෙතන පැහැදිලි කරන්න අවශ්‍ය කාරණාව තමයි දැන් බලන්න මේ බැංකුව ගැන සලකලා බලනකොට පොලි සංවේදී වත්කම් ප්‍රමාණය 500යි පොලි සංවේදී වගකීම් ප්‍රමාණය 600යි. එතකොට වැඩියෙන් තියෙන වගකීම්ද වත්කම්ද? වැඩියෙන් තියෙන වගකීම්. එතකොට අපි දැක්කා පොලි අනුපාතය වැඩි වෙද්දී අවාසි සහගත තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද වගකීම් වලට ඇති ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. වත්කම් හම්බුනාට අපිට වත්කම් තියෙන්නේ පොඩ්ඩයි. 500නේ වත්කම් තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට පොලි අනුපාතයේ 100%කින් වැඩි වුණා අපිට වැඩිපුර හම්බ වෙන්නේ 5ක් පමණයි. මිලියන 5ක් පමණයි ඒකෙන් වැඩිපුර හම්බ වෙන්නේ. වගකීම් වලට ඇත්තටම පොලි අනුපාතයේ 100%කින් වැඩි වුණාම මිලියන 6කින් වැඩි වෙනවා. මේ පොලි වියදම. පොලි ආදායම් වැඩි වෙන්නේ 5කින් පොලි වියදම වැඩි වෙනවා 6කින්. එතකොට මොකද වෙන්නේ? සුද්ධ ගාන එකකින් අඩු වෙනවා. ඒ කියන්නේ නරක තත්ත්වයක්. එහෙමනම් පොලි අනුපාත ඉහළ යාම මේ බැංකුවල නරක විදිහට බලපානවා. unfavorable විදිහට බලපානවා. මේ බැංකුවල පොලි අනුපාත ඉහළ යාම. පොලි අනුපාත පහළ යාම. පහළ යාමේදී වෙන්නේ මොකද? ආදායම් පහළ යනවා 5කින්. වියදම් පහළ යනවා 6කින්. අන්න එතකොට වියදම 6කින් පහළ යාම නිසා සුද්ධ ආදායම වැඩි වෙනවා. දැන් පැහැදිලි නේද කතන්දරේ? මම හිතනවා ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන කොටස මේකේ. දැන් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. අපි යනවා ඊළඟ අවදානම ගැන කතා කරන්න. දැන් අපි මෙතෙක් වෙලා අපි කතා කරා අවදානම් වර්ග 3ක් ගැන. ද්‍රවශීලතා අවදානම, ණය අවදානම සහ වෙළඳපොළ අවදානම. ඔය තුන අපි කතා කරා දැනට. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මෙහෙයුම් අවදානම කියන එකට. කියන්නේ අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා operational risk කියලා. අපි දැන් බලමු මොකද්ද මේ මෙහෙයුම් අවදානම කියන්නේ කියලා. අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය මානව ක්‍රියාකාරකම් සහ කාර්ය පද්ධති හේතුවෙන් සහ බාහිර හේතු නිසා සිදුවිය හැකි අලාභවලින් පැනනගෙන අවදානම් මෙහෙයුම් අවදානම. එහෙනම් අපි මෙතන කාරණා ප්‍රධාන කාරණා 4ක්. අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය. අසාර්ථක මානව ක්‍රියාකාරකම්. අසාර්ථක කාර්ය පද්ධති 3යි. බාහිර හේතු එකක් ගත්තම 4යි. එහෙනම් ප්‍රධාන කරුණු 4ක් නිසා සිදුවෙන්න පුළුවන් අලාභ වලින් පැන නගින අවදානම තමයි මෙහෙයුම් අවදානම කියලා කියන්නේ. ඉතින් වෙනත් වචනෙන් කියනවා නම් මෙවැනි මෙහෙයුම් අවදානමක් අපිට අපේ ජීවිතේ හැමතැනම දකින්න පුළුවන්. පාරේ ගියත්,
ගෙදර හිටියත් වෙනත් අපි හිතමු වෙනත් ආයතනයකට අපි ගිහිල්ලා මොකක් හරි සේවාවක් ලබා ගන්න යනවා කියලා. ළඟට අපිට අපි ගුවන් තොටුපළකට යනවා එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එකකට යනවා කොහේ ගියත් රේල්වේ ස්ටේෂන් එකකට යනවා කොහේ ගියත් මේ මෙහෙම අවදානම කියන එක තියෙනවා. ඒතර මේ මෙහෙම අවදානම අඩු කරගන්න ඒ කළමනාකරණය කරන්න යම් උපක්‍රම එම ආයතනවල යොදලා තියෙනවා. මාර්ගයට යොදලා තියෙනවා. දැන් අපි දෙනවා මාර්ග නීති, මාර්ග සංඥා. ඊළඟට අපි දැකලා තියෙනවා පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ සියලුම දේවල් කරන්නේ මාර්ගයේ තියෙන මෙහෙයුම් අවදානම අඩු කරන්න. ඊළඟට අපි දැකලා තියෙනවා රේල්වේ ස්ටේෂන් වල ඒවයේ ටිකට් දෙන හැටි. ඊළඟට දුම්රිය වේදිකාවල් මෙහෙයවන හැටි. ඊළඟට ඒ වේදිකාවෙන් අනිත් තැනට මාරු වෙන්න හදලා තියෙනවා. මේ සියලුම දේවල් මෙහෙයුම් අවදානම අඩු කරන්න ගත්ත උත්සාහ තමයි. නමුත් අපි දැකලා තියෙනවා අපි ඕනම ආයතනයකට ගියාමත් ඒක තියෙනවා. ආයතනවල තියෙන ක්‍රියාවලියක්. දැන් කඩේකට ගියත් තියෙන ක්‍රියාවලියක්. බඩු කරනවා එක්කෙනෙක් ඊට පස්සේ මුල මිල නියම කරනවා ඊට සල්ලි ගෙවනවා ඔය ආදි වශයෙන් අපිට මේ ක්‍රියාවලියක් තියෙනවා. ඒතර මේ ක්‍රියාවලිය අසාර්ථක වෙනකොට යම් යම් ස්ථානවල අපි දැකලා තියෙනවා මෙහෙයුම් වශයෙන් විශාල ගැටලු ඇති වෙනවා. ඊළඟට මහ ජනතාවට විශාල කරදර ඇති වෙනවා. ඕලින් ඇති වෙනවා. මේ සියලුම ඒ කියන්නේ යම් යම් ස්ථානවල හරිම අසාර්ථක දේවල් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි මෙහෙයුම් අවදානම් කියලා කියන්නේ. එතකොට අපි සමහර වගේ සමහර ස්ථානවල දැකලා තිනවා හරිම ක්ලියර් වැඩ ටික. හරිම පැහැදිලි. කාලය ගත වුණත් අපිට කරදරයක් ඇති වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙනවා හොඳට. දැන් අපි දන්නවා සාමාන්‍ය පාරක වුණත් අපි ඕනාවට වඩා මාර්ග රීති කඩාගෙන යන්න ගියොත් ඉක්මනට යන්න පුළුවන් සමහර අයට. නමුත් ඒක බොහොම කෙටි කාලීනයි. නමුත් අපි පිළිවෙලකට ගියොත් අපිට එච්චර ඉක්මනට යන්න බැරි වුණාට අපිට යන්න පුළුවන් වෙනවා. ඉක්මන කොයි හැටි වෙතත්. නමුත් අර විදිහට යන්න ගියොත් අපිට යන්න බැරි වෙනවා. අන්න ඕකයි මෙහෙයුම් අවදානම කියන එකේ ප්‍රධාන දේ. ඒතකොට මේ නීති මූලධර්ම වලට රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම තමයි මෙහෙයුම් අවදානම අඩු කර ගැනීමට තියෙන ප්‍රධාන ක්‍රමය. ඉතින් දැන් අපි දෙවෙනි එකෙන් කියලා තින්නේ මේ අවදානම් පාලනය කළ හැකි ව්‍යාපාරයේ මෙහෙයුමේදී නිසි කාර්ය ප්‍රතිපාදයක් අනුගමනය කරමින් නියාමන රෙගුලාසි වලට අනුකූලව ගැළපෙන තාක්ෂණයක් සමග ප්‍රශස්ත මානව සම්පත් කළමනාකරණය තුලින්. දැන් බලන්න මෙතන කියලා තියෙන දේවල් ගොඩාක් මම හිතන්නේ මේ වගන්තිය දෙවෙනි වගන්තියේ තාමත්ම කෙටියෙන් මේ සම්බන්ධව ඔක්කොම දේවල් හරියන විදිහට අරන් තියෙනවා. නිසි කාර්ය ප්‍රතිපාදය රෙගුලාසි වලට අනුව ගැළපෙන තාක්ෂණයක්. අපි දැකලා තියෙනවා සමහර ස්ථානවල මේ තාක්ෂණය ගැලවෙන්නේ නැහැ. ඒ නිසා එතන නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. අපිට මතකයි දැන් ටෙලිෆෝන් බිල ගෙවන්න ගියාම ඉස්සර තිබිච්ච කරදරේ. නමුත් දැන් පස්සේ කාලෙකදී තාක්ෂණය හරියට හදලා දැන් එහෙම ලොකු කරදරයක් එතන නැහැ. දැන් පේනවානේ දැන් මම මේ කියන්න හදන්නේ උදාහරණ මෙහෙයුම් අවදානම ඇතිවීමට බලපාන සාධක සහ ඒ වයින් අපි කොහොමද ඒ අවදානම කළමනාකරණය කරන්න අපි කියන්නේ. ඊළඟට බාහිර හේතු නිසා ඇති වෙන අවදානම කියන එක ඒක ඇත්තටම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙමෙයි තනියම. බාහිර හේතු කියන්නේ සමහරට වැස්ස අවුව වගේ දේවල් වෙනත් දේශගුණික බලපෑම් සුනාමි වගේ දේවල් ඊළඟට යුද්ධ වගේ දේවල් ලෙඩ රෝග ඔය සියලුම දේවල් තමයි බාහිර හේතු. දැන් අපි දන්නවා දැන් අපිට මේ ළඟදී තාමත්ම ළඟදී ඇති වෙච්ච බාහිර හේතු වලින් තාමත්ම කරදරයටපත් වෙච්ච සහ හැම රටකම කරදරයටපත් වෙච්ච හේතුව තමයි කොරෝනා වෛරස් එක. ඒකත් ඇත්තටම බාහිර හේතුවක්. එතකොට එතනත් ඇති වෙන්නේ මෙහෙයුම් අවදානමක්. මෙහෙයුම් කරගන්න බැරි වෙනවා. මානව සම්පත් නැතුව යනවා. ඒතර අපිට සම්පූර්ණයෙන් මේක නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව තමයි බාහිර හේතු. ඇත්තටම අපිට ව්‍යාපාර සැලැස්මක් තිබුණා නම් අඛණ්ඩ සැලැස්මක් අපිට මේ අඛණ්ඩ සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබුණා මේ වගේ වෙලාවකදී. ඉතින් අපි දන්නවා අපිට මාස දෙකක් විතර මේ කිසිම දෙයක් කරන්න නැතුව ඉන්න සිද්ධ වුණා. නමුත් අපිට යම් කිසි සැලැස්මක් තිබ්බනම් අපිට පුළුවන්කම තිබුණා ඒ වෙලාවේදී වුණත් මේකට මුහුණ දෙන්න. ඒක දෙයක් හැටියට සැලකන්නේ. හැබැයි ඉතින් ඕනම දෙයකට ඕක කියන්න පුළුවන්. මොකද මොන විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා ව්‍යාපාරය නවත්තන්න සිද්ධ වුණත් ඒ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන්නේ යාමේ සැලැස්මක් තිබිය යුතුයි.
මෙන්න මේවා තමයි ලංකාවේ බැංකු වලට තියෙන නියාමන රෙගුලාසි. මුදල් නීති පනත 1988 අංක 30 දණ්ඩ බැංකු පනත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොයෙකුත් අවස්ථාවලදී හඳුන්වා දෙන අනෙකුත් රෙගුලාසි. දැන් මේ රෙගුලාසි ඔක්කොම මේ මහ බැංකුවේ වෙබ් අඩවියේ තියෙනවා. දැන් ඔබට මේ වෙබ් අඩවියට යන්න අවශ්‍ය නම් ඔබට තියෙන්නේ Google එකට ගිහිල්ලා Central Bank of Sri Lanka කියලා ගැහුවම ඒ වෙබ් අඩවිය අපිට ගන්න පුළුවන්. cbsl.lk gov.lk කියලා තියෙන්නේ. ඊළඟට මේ තව සම්මත වර්ගයක් තියෙනවා ශ්‍රී ලංකා ගණකාධිකරණ සම්මතයන් කියලා. SLFRS 9. ඊළඟට තව කාරණා කිහිපයක් අපිට කතා කරන්න තියෙනවා. මම හිතනවා මේක අපිට ටිකක් විස්තරාත්මකව කතා කරන්න තියෙන දෙයක් නිසා අද මම ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව අනිත් ඔක්කොම දේවල් ටික අපි ඊළඟ දවසේ අපි කතා කරමු. හැබැයි දැන් අද අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න පත්‍රයක තියෙන ගැටලුවක් අරගෙන ඒක විසඳන්න. මොකද අපි දැන් මෙච්චර වෙලා සාකච්ඡා කළේ සියලුම විෂය කරුණු. ඒ විෂය කරුණු අපි අයින් කරලා විෂය කරුණු වලට අමතරව දැන් අපිට තියෙනවා මේ විෂය කරුණු කොහොමද අපි ප්‍රශ්නයකට උත්තර දෙනකොට පාවිච්චි කරන්න කියන එක තමයි අපිට වඩා වැදගත් වෙන්නේ. දැන් එතකොට අපි අපේ යමු අපේ ප්‍රශ්න පත්‍රයට. හොඳයි. මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකා ආර්ථිකය තුළ බැංකු මූල්‍ය අතරමැදිකරණයේ නිරත වෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එම කාර්ය තුළින් බැංකුව විවිධ වර්ගයේ අවදානම් වලට මුහුණ දෙන අතර සමස්තයක් ලෙස එවැනි අවදානම් කළමනාකරණය කිරීම වැදගත් වේ. මූල්‍ය අතරමැදිකරණය යන්න සහ බැංකුවක් මූල්‍ය අතරමැදිකරණයේ නිරත වන්නේ කෙසේද යන්න පහදන්න. මම හිතන්නේ මේ ගැන අපි ඊට ඉස්සෙල්ලා සාකච්ඡා කරා මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ අතිරික්ත ඒකකවල සිට හිඟ ඒකක දක්වා මූල්‍ය අතරමැදිය කරහා අරමුදල් ගලාගෙන යාම තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. ඒතර මෙතන ස්ථාන තුනක් තියෙනවා. එක ස්ථානයක් තමයි අතිරික්ත අරමුදල් තිබෙන ඒකකය. අතිරික්ත අරමුදල් තිබෙන ඒකකය. ඊළඟ අනිත් එක තමයි හිඟ අරමුදල් සහිත ඒකකය. ඊළඟ මැදින් ඉන්නේ අතරමැදිය. ඒතකොට මේ අතිරික්ත අරමුදල් තියෙන ඒකකයේ ඉඳන් අතරමැදිය හරහා මේ අරමුදල් ගමන් කරනවා හිඟ ඒකක දක්වා. ඔකට තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. ඒතර බැංකුවක් මූල්‍ය අතරමැදිකරණය නිරත වන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. ඒක තමයි අපිට මේ කර ඉස්සෙල්ලාම අපි මේ ප්‍රශ්නෙට මූල්‍ය අතරමැදිකරණය කියන්නේ කුමක්ද කියලා කියන්න ඕන. ඊළඟට බැංකුවක් මූල්‍ය අතරමැදිකරණය නිරත වන්නේ කෙසේද කියලා කියන්නේ. ඒතර බැංකුවක් මූල්‍ය අතරමැදිකරණය නිරත වෙනවා කියලා කියන්නේ. බැංකුවක් මොකද කරන්නේ ඉස්සෙල්ලාම තැන්පතු ලබා ගන්නවා තැන්පතු කරුවන්. ඒ තැන්පතු කරුව තැන්පතු ලබා දෙන්නේ මොනවද? උන්ට තියෙන ඌ තියෙන අතිරික්ත ආදායම. උන්ට ලැබෙන ආදායම ඒගොල්ලෝ වියදම් කරනවා යම් දේවල් වලට. ඊට පස්සේ ඒකේ අතිරික්තයක් තියෙනවා නම් සර්ප්ලස් එකක් තියෙනවා නම් ඒගොල්ලන් ළඟ ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන මුදල තමයි. එහෙම නැත්නම් ඒ ඉතුරු කරන දේවල් තමයි ඒගොල්ලෝ බැංකුවේ තැන්පතු හැටියට දාන්නේ. එතකොට මූල්‍ය අතරමැදිකරන එක පැත්තක් ඒක. අතිරික්ත ඒකකවල සිට ඉඳන් මුදල් ගන්න එක. අනිත් පැත්ත තමයි බැංකුව මොකද කරන්නේ මෙහෙම ලබා ගන්න මුදල් හිඟ ඒකක වලට පිරිනමනවා. ණය වශයෙන්. එහෙනම් ඔක තමයි බැංකුවක් අතරමැදිකරණයේ නිරත වන විදිය ක්‍රමය. අපිට කියන්න පුළුවන් එතකොට හිඟ ඒකක අතිරික්ත ඒකක වන තැන්පත් කරුවන්ගේ මුදල් ලබාගෙන හිඟ ඒකක වන ණයකරුවන්ට මේ මුදල් ප්‍රදානය කරනවා. ඒතර මේ ක්‍රියාවලිය තමයි අතරමැදිකරණය කියලා කියන්නේ. ඒතර ඔක තමයි මේ පළවෙනි කොටසට උත්තරේ. ඉතින් අපිට කියන්න පුළුවන් බැංකුව ඇත්තටම මේ ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න නොයෙකුත් උපක්‍රම යොදලා තියෙනවා. නොයෙකුත් විදිහේ තැන්පතු වර්ග හඳුන්වලා දීලා තියෙනවා. නොයෙකුත් වර්ගයේ ණය වර්ග හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට මුළු දිවයින පුරාම බැංකු ශාඛාවල් තියෙනවා. තැන්පතු ඒක රාශි කරන්න.
සමහර බැංකු වෙනත් රටවල් පවා මේ බැංකු පවත්වාගෙන යනවා. ඉතින් මේ කරන ක්‍රියාවලිය අතරමැදි කරන ක්‍රියාවලිය ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්න බැංකු සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා තමයි මේ අපිට බැංකුවක් කියන එක මූල්‍ය අතරමැදි කරන ඉතාමත්ම සාර්ථකව සහ ඉතාමත්ම කාර්යක්ෂම පියදිලා ඉන්නවා. ඒක අපිට කියන්න පුළුවන්. හොඳයි ඊළඟ කොටස ගත්තොත් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අතරමැදි නිරත වන ආයතන බැංකු පමණක් නොවේ. මේට ඔබ එකඟ වන්නේ නේද? ඔව්. එතකොට දැන් අපිට ඉස්සෙල්ලාම අපිට කියන්න වෙන්නේ මේකට එකඟ වෙනවද නැද්ද කියන එක. අපි එකඟ වෙනවා. මොකද බැංකුව විතරක් නෙමෙයි අපි දන්නවා බැංකුව වල කාර්යභාරය වෙනත් ආයතන විතර යම් කිසි ප්‍රමාණයකට කරනවා. ඒ කියන්නේ බැංකුව නොවන මූල්‍ය ආයතන තියෙනවා. ඊළඟට තව තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනිස් තියෙනවා. ඒ කියන්නේ රක්ෂණ ආයතන. එතකොට ඒවයිත් තැන්පතු ඒකරාශි කිරීමක් සිද්ධ වෙනවා. බැංකුව විතරක් නෙමෙයි. ඒවයිත් ණය ප්‍රදානය කිරීම කරනවා. ණය මුදල් වගේ දේවල් ප්‍රදානය කරනවා. ඒ නිසා අපිට කියන්න බෑ බැංකුව විතරයි කියලා මේ මූල්‍ය අතරමැදික නිරත වෙන්නේ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. මූල්‍ය අතරමැදික නිරත වෙන ආයතන වලින් ඉතාමත්ම කාර්යක්ෂමව සහ සාර්ථකව ඒකේ දෙන්නේ වාණිජ්‍ය බැංකුව. අනිත් ඒවාත් යෙදෙනවා. නමුත් ඒවා යෙදෙන්නේ ඊට වඩා අඩු මට්ටමකින් තමයි. ඊළඟ බැංකුවක ණය දීමේ කටයුතු ඇතුළු ණය අවදානම් මෙහි ද්‍රවශීලතා මට්ටමකදී බලපාන්නේද කෙසේද යන්න සාකච්ඡා කරන්න. එතකොට දැන් මේක ඉතා පැහැදිලි ප්‍රශ්නයක්. ණය දීමේ කටයුතු වලින් ඇතිවන අවදානම්. දැන් මේ ණය අවදානම් කියන එක මම කිව්ව ණය අවදානම් කියන්නේ ණය මුදල පොලිය ඒ දෙකම නිසි වේලාවට ගෙවන්න නැතුව පැහැර හැරීම තමයි මේ ණය අවදානම් කියන එකේ ප්‍රධාන සාධකය. දැන් අපි හිතමු ණය ලබාගත් පුද්ගලයන්ගේ වැඩි දිනෙක මේ ණය ආපහු ගෙවන්නේ නැහැ කියලා වෙලාවට. මොකද්ද ඒකෙන් ඇති වෙන ප්‍රධාන ගැටලුව? අපිට ලැබිය යුතුයි කියලා එහෙම නැත්නම් ලැබෙන්න තියෙන මුදල් ප්‍රවාහයක් නොලැබී යනවා. නමුත් ඒ වෙලාවට සමහරට වගකීමක් තියෙන්න පුළුවන් අපිට මේ එහෙම නැත්නම් තැන්පතු කරුවෙක් අපේ ණය සල්ලි ආපහු ඉල්ලන්න පුළුවන්. විඩ්‍රෝල් එකක් එන්න පුළුවන්. නමුත් අපිට අපි බලාපොරොත්තු වෙච්ච ණය මුදල් වල මුදල් ලැබෙන්නේ නැති හින්දා අපිට මේ විඩ්‍රෝල් එක ගෙවා ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. අන්න එහෙනම් මේ ණය හරියට අය වෙන්නේ නැත්තම් ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැත්තම් කලට වෙලාවට සිද්ධ වෙන්නේ නැත්තම් ඒක කෙලින්ම බලපානවා අපේ ද්‍රවශීලතාවයට. එතකොට සමහර විට හදිසි අවස්ථාවකදී කවුරු හරි තැන්පතු කරේ මුදලක් ආවසු ගන්න આવොත් දෙන්න මුදල් නැති වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අපිට කියන්න තියෙන දේ. එතකොට සමහර වෙලාවට සමහර උත්සව අවස්ථාවල් වගේ අවස්ථාවලදී එහෙම නැත්නම් වෙනත් ගැටලුකාරී අවස්ථාවලදී මේ ආපසු ගැනීම මුදල් ආපසු ගැනීම වැඩි වෙන්න පුළුවන්. දැන් මේ වගේ වැඩි වෙන අවස්ථාවකදී අර ණය මුදල් අයවීම හරියට සිද්ධ වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක ද්‍රවශීලතා මට්ටම කෙරෙහි බලපානවා. ඊළඟට අන්තිම එක තමයි බැංකුවගේ ඒකාබද්ධ අවදානම් කළමනාකරන රාමයේ වැදගත්කම සාකච්ඡා කරන්න. මම හිතනවා අපි ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා ඉස්සෙල්ලාම. එතනදී අපි ඇයි ඒකාබද්ධ කළමනාකරන රාමුවක් වැදගත් වෙන්නේ? අපි සලකන්නේ එක එක රිස්ක් එක ගැන නෙමෙයි. තනියෙන් නෙමෙයි. ඕනම රිස්ක් එකක් ඕනම තැනක කොහොම ඇති වුණත් අපි ඒ කළමනාකරණය කරන්න ක්‍රමවේදයක් සකස් කර ගන්න ඕන. ඒ ක්‍රමවේදය තමයි ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ සියලුම අවදානම් එක ස්ථානයකදී කළමනාකරණය සිද්ධ කරන්න ඕන කරන ක්‍රමවේදය සකස් කරන්න. එතකොට මේ අවදානම් එක එක අවදානම් අතර තියෙන සම්බන්ධකම් ඒ වගේම කොහොමද මේ එක අවදානමක් තවත් අවදානමක් එකට සම්බන්ධ කරගෙන කළමනාකරණය කරන්නේ ආදී වශයෙන් සියලුම දේවල් මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. එතකොට අවදානම කොතන ඇති වුණත් බැංකුව ආයතනයේ කොතනක අවදානම ඇති වුණත් මොන විදිහට ඇති වුණත් මොන જાතියෙන් ඇති වුණත් අපිට ඒක කළමනාකරණය කරන්න පුළුවන් ක්‍රමයක් හරි ගස්සගෙන තියෙනවා නම් අපි කියනවා ඒකට ඒකාබද්ධ අවදානම් කළමනාකරණය. හොඳයි මම යම් කිසි ප්‍රමාණයකට ඔබට මේක පැහැදිලි කරා.
මම හිතනවා ඔබට මීට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් නම් ඒක තවදුරටත් කල්පනා කරලා ඒකට උත්තරය හදාගන්න බලන්න. ඊළඟ එක තමයි මෙන්න මේ ගැටලුව. දැන් මේ ගැටලුවත් ඔබට මම හිතන්නේ මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි. අපි එතකොට අපිට මීට වඩා අද මීට වඩා සාකච්ඡා පවත්වා ගන්න යන්න බැරි දැන් කාල වේලාව ඉවර වෙලා තියෙන්නේ. තව විනාඩි දෙක තුනක් අපිට ඔබට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. බලමු අපි. හොඳයි. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා අර පොලි අනුපාත වෙනස් වීම සම්බන්ධයෙන්. දැන් පොලි අනුපාත වෙනස් වීමකදී සුද්ධ පොලි ආන්තිකය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන එක තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව. ඒක අපිට හොයන්න පුළුවන් එක්තරා ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු පොලි සංවේදී වත්කම් පොලි සංවේදී වගකීම් වලට වඩා වැඩියෙන් තියෙන අවස්ථාවක් කියලා. එවැනි අවස්ථාවකදී පොලි අනුපාත වැඩි වීමකදී අපි දන්නවා ආදායම වැඩි වෙනවා වියදමට වඩා. එහෙනම් සුද්ධ පොලි ආදායම වැඩි වෙනවා. හැබැයි ඔගේ අනිත් පැත්ත තිබුණා දැන් අපේ උදාහරණ තිබුණා වගේ වගකීම් ප්‍රමාණය වැඩි වත්කම් ප්‍රමාණයට වඩා පොලි සංවේදී. එතකොට මොකද උනේ? පොලි අනුපාත වැඩි වෙනකොට වියදම වැඩි වෙනවා හයියෙන් ආදායම වැඩි වෙනවට වඩා. එතකොට මොකද වෙන්නේ? අපිට අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්නේ සුද්ධ පොලි ආදායම අඩු වෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට බලන්න තියෙන එකම දේ. අපිට මේ විදිහට පුළුවන් මේ වැඩේ කරන්න. මම හිතනවා ඔබට හැකියාව ලැබෙයි කියලා අඩුම ගානේ ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න දැන් හැකියාව තියෙන්න ඕන. ඔව්. බලන්න මේක අවුරුද්ද බැලුවොත් නම් මොකද 2018 වගේ මට මතක. කොහොමත් ඔය මේක ඔයගලන්ට ඩවුන්ලෝඩ් මේ කියන්නේ අප්ලෝඩ් කරයි ඔක මේ පේපර් එක. ඔබට බලන්න පුළුවන් වෙයි නිසා. අප්ලෝඩ් කරයි ඔක. තවත් මොනවද අපිට ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් විනාඩි 3ක් වගේ තියෙනවා. දැන් කාල සීමාව ඉක්ම ගිහලා තියෙන්නේ හැබැයි. හොඳයි. එහෙමනම් මම නැවත අර හැමදාම කියනවා වගේ ඔබට පුළුවන් ඊළඟ අවස්ථාවේදී මේ ගැටලු තියෙන ඒවා සටහන් කරගෙන කතා කරන්න මාත් එක්ක මම හිතනවා ඒක තමයි කරන්න ඕන දේ කියලා. හොඳයි එහෙමනම් අද දිනේ තාමත්ම සක්‍රියව සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම ස්තුති කරමින් මගේ සාකච්ඡාව මේන් අමාර කරනවා. බොහොම ස්තුතියි.